පුතේ අපි ගිය සතියේ මේ ටියුට් එක පටන් ගත්තනේ පුතේ. අද ටියුට් එක නැත්තම් පුතේ හිතන්න එපා. හරිද? අද මම හිතන්නේ සෑහෙන පිරිසක් ළමයි කොම්පියුටර් වගේ ගාව ටියුට් තියෙනවා. නමුත් එක ළමයෙක් හරි ටියුට් එක නැතුව පන්තියේ ඉන්නවා නම් පුතේ ඔයා ඉන්න පන්තියේ වැට් එක වඩ කරන්න පුළුවන්. මම ඒ විදිහට කියලා දෙන්නම් පුතේ. හරිද? ටියුට් එක නැත්තම් ඒ කියන්නේ හිතන්න එපා. වැට් එක කරගෙන යන්න පුතේ. ප්‍රදාම් දේ පුතේ වැට් එක කරගෙන යන්නේ ඒකනේ. හරි. අපි ගිය සතියේ පුතේ පාඩම් පටන් ගත්තා. කියන්නේ චුට්ටයි මම ගිය සතියේ ඉගෙනුවේ. හරි. ගිය සතියේ ටික මම ආයි අද ඒ ටික එහෙමම කියන්නේ නැහැ පුතේ. පොඩ්ඩක් කියන්නම්. මම ගිය සතියේ අදම් පන්තිර කවුරු හරි සහභාගී වෙච්ච ළමයෙක් ඉන්නවා නම් ගිය සතියේ මම අපිට පාඩම් 16ක් තියෙනවා කියලා කිව්වා. ඒ පාඩම් 16 ප්‍රශ්න පත්‍රය හැදෙන හැටි කතා කරානේ. හරි. ওই ටික තමයි අපි කතා කරේ ගිය සතියේ. හරි. පාඩම් 16ක් තියෙනවා. ඒකෙන් ප්‍රශ්න පත්‍ර දෙකයි. ආයි පුතේ ප්‍රශ්න පත්‍ර හැදෙන හැටි මම ආයි ඉස්සරහ දවසකදී කියන්නම්. අදම ආයි කියන්නේ නැතුව මම ඒක කියන්නම්. හරි. එතකොට පුතේ අපි ගිය සතියේ පටන් ගත්ත ගිණුම්කරණයේ පළවෙනි පාඩම තමයි ගිණුම්කරණය සහ අවශ්‍යතාවයෙන්. හරි. පළවෙනි පාඩම ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය. ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය. හරි. ඕකන අපේ පළවෙනි පාඩම. හරි. ඉතින් මම හිතනවා O level කොමර්ස් කරලා නැහැ කියලා හිතලා. හරිද? ඒ නිසා ඒ O level කොමර්ස් දැනුම් පුතේ මෙතනට අපිට අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔයා දැන් මම කියන විදිහට වැට් ටික පුතේ අහගෙන කරන්න එච්චරයි ඕනි. O level කොමර්ස් කරාද නැද්ද කියන එක ඒ වලට අදාළම නැහැනේ. ඒක අපි දන්නවනේ. එහෙනම් ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය තමයි පළවෙනි පාඩම. හරි. ගිය සතියේ මම කතා කරා ගිණුම්කරණය මොකටද අපිට අවශ්‍ය? හරිද? අපි කතා කරනවානේ මුදේ ව්‍යාපාර ගැන. නැත්නම් මේ විෂයන් තුනත් එක්ක ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයත් ඉගෙන ගන්නවානේ. හරිද? ව්‍යාපාරයක් යන කොහොමද? ඒව ඔක්කොම BS වලදී උගන්වනවා. නමුත් පුතේ මම ගිය සතියේ කියපු දේවල් වලට අනුව ආට පැහැදිලි වෙන්නේ නැති නැත්නම් ගිය සතියේ ඉගෙන නැහැ කියලා ඒක හිතන්න යන්න එපා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ව්‍යාපාරවල විවිධ කාර්යයන් තියෙනවා කරන්න. භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ, භාණ්ඩ බෙදා හරින්න ඕනේ, සේවකයෝ සම්බන්ධ වැඩ තියෙනවා කරන්න. ඒවා accounts පත්‍රය යන්නේ. හරිද? මූල්‍ය මුදල් සම්බන්ධ කටයුතු කරන්න තියෙනවා. මේ වගේ ව්‍යාපාරවල තියෙන පුතේ විවිධ කාර්යයන් කරන්න. ඒ කාර්යයන් කරන්න පුතේ කළමනාකරුවෝ. කළමනාකරුවෝ ඒ කාර්යයන් කරද්දී ඒගොල්ලන්ට තීරණ ගන්න සිද්ධ වෙනවා. එහෙනම් පුතේ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී මොනව ගන්න සිද්ධ වෙනවද? ව්‍යාපාර පවත්වාගෙන යාමේදී මොනව ගන්න සිද්ධ වෙනවා කියලා කිව්වද අපි? තීරණ ගන්න සිද්ධ වෙනවා. ව්‍යාපාර පවත්වාගෙන යාමේදී විවිධ නොයෙකුත් ස්වරූපයේ තීරණ ගන්න සිද්ධ වෙනවා. තීරණ ගන්න පුතේ අපිට මොනවද අවශ්‍ය කරන්නේ? තීරණ ගන්න පුතේ මොනවද අපිට අවශ්‍ය කරන්නේ? තොරතුරු තමයි අපිට අවශ්‍ය කරන්නේ. හරි? තීරණ ගන්න පුතේ අපිට මොනවද අවශ්‍ය කරන්නේ? තොරතුරු අවශ්‍ය කරනවා. පුතේ ඔයාලට මැසේජ් එකක් දාලා උත්තර දාන්න පුළුවන්. නැත්නම් කතා කරන්න පුළුවන් ඈ. කිසි ගැටලුවක් නැහැ. හරි. තොරතුරු. තීරණ ගන්න පුතේ අපිට අවශ්‍ය වෙනව මොනවද? තොරතුරු. එහෙනම් ව්‍යාපාර පවත්වාගෙන යාමේදී එක එක දේවල් සම්බන්ධයෙන් අපිට තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ තීරණ ගන්න තොරතුරු අවශ්‍ය කරනවා. එහෙනම් පුතේ ගිණුම්කරණය ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා කියු ඔන්න ඔතනදී. ගිණුම්කරණය ව්‍යාපාර වලට පුතේ සම්බන්ධ වෙනවා කියු ඔතනදී. ඒ කොහොමද? ව්‍යාපාර වලට ගිණුම්කරණය කොහොම සම්බන්ධ වෙන්නේ? පුතේ ව්‍යාපාර පවත්වාගෙනදී නොයෙකුත් ස්වරූපයේ තීරණ ගන්න සිද්ධ වෙනවා කියවනේ. ඒ තීරණ ගන්න තොරතුරු ඕනේ කියනවනේ. එතකොට මේ ව්‍යාපාර වලට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ව්‍යාපාර වලට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ මොකෙන්ද පුතේ? ගිණුම්කරණය. ගිණුම්කරණය. එතකොට ගිණුම්කරණය ව්‍යාපාර වලට අවශ්‍යයි. ඇයි? ව්‍යාපාර පවත්වාගෙන යාමේදී තීරණ ගන්න සිද්ධ වෙනවා. තීරණ ගන්න තොරතුරු අවශ්‍ය කරනවා. ව්‍යාපාර වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ ගිණුම්කරණය. ඔව් තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ඔක්කොම ලබා දෙන්නේ ගිණුම්කරණය. එතකොට පුතේ කවුරු හරි කියයි ඒක නෙමෙයි. ගිණුම්කරණයෙන් කියන්නේ ව්‍යාපාරික ලාභය හොයන එකනේ. කොච්චර ලාභද කොච්චර පාඩුද හොයන එකනේ කියලා කියයි. ඔව්.
ව්‍යාපාරික ලාභයේ පාඩුව කියන්නේ පුතේ තොරතුරක්. ඒ තොරතුරු තීරණ ගන්න අවශ්‍ය වෙනවා. ප්‍රධාන තොරතුරක් තීරණ ගන්න. එහෙනම් ඒ තොරතුර ගිණුම්කරණයෙන් තමයි ව්‍යාපාරවල ලබා දෙන්නේ පුතේ. ඒ තොරතුර ගිණුම්කරණයෙන් තමයි ව්‍යාපාරවල ලබා දෙන්නේ. පැහැදිලි කියපු දේ. එහෙනම් ලාභය ගැන තොරතුරු දෙන්න නම් ලාභය හොයන්නත් ඕනද නැද්ද? ඔව් ලාභය ගණනය කරන එකත් ගිණුම්කරණයෙන්ම කරනවා. ලාභය ගණනය කරන එකත් පුතේ ගිණුම්කරණයෙන්ම කරනවා. එහෙනම් පුතේ ඔයාලට පැහැදිලි ව්‍යාපාරවලට ගිණුම්කරණය වැදගත්ද නැද්ද? වැදගත්. ඇයි? ව්‍යාපාරවලට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ ගිණුම්කරණයෙන් නිසා ව්‍යාපාරවලට පුතේ මොකක් වැදගත්ද? ගිණුම්කරණය අත්‍යවශ්‍ය වෙනවා වැදගත් වෙනවා. ඔන්න ඔය ටික තමයි පුතේ මම ගිය සතියේ සාරාංශයක් විදිහට කතා කරේ. ගිය බදාදා සාරාංශයක් විදිහට කතා කරේ ඔය ටික. මම හිතනවා හිටපු ළමයිට නම් ගැටලුවක් නැහැ. පන්ති හිටපු නැති ළමයෙකුට පවා ඔය ටික තේරුම් ගන්න පුතේ කියපු දේ. එහෙනම් ගිණුම්කරණයෙන් කරන්න මොකද්ද? ව්‍යාපාර වලට අවශ්‍ය තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙනවා කිව්වේ ගිණුම්කරණය. ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. ඒකේ සාරාංශය නම් දැන් අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ මම කතා කරාපු දේ පාඩම ඉවර වෙද්දී ගිය සතියේ වචනයක් ගිණුම් කරන ඒකකය. ගිණුම් කරන ඒකකය. ගිණුම් කරන ඒකකය කියන වචනේ අපි ගිය සතියේ කතා කරා. හරි? ගිණුම් කරන ඒකකය කියන වචනේ කතා කරා. මේක පුතේ අපි දැනගන්න ඕනේ. මේක විභාගයට අහනවා. මේක විභාගයට අහනවා පුතේ. ගිණුම් කරන ඒකකය කියන වචනේ විභාගයට අනිවාර්යයෙන්ම අහනවා. ගිණුම් කරන ඒකකය. ව්‍යාපාරයක් කියලා කියන්නේ ගිණුම් කරන ඒකකයකට එක උදාහරණයක් විතරයි. හරිද? ව්‍යාපාරයක් කියන්නේ ගිණුම් කරන ඒකකයකට එක උදාහරණයක් විතරයි. ඒ කියන්නේ පුතේ තොරතුරු සපයන්නේ ව්‍යාපාරයක නම් එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරය. තොරතුරු සපයන්නේ ව්‍යාපාරයක නම් එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරය. එතකොට ගිණුම් කරන ඒකක කිව්වහම තියෙන්නේ මොනවා විතරක් නෙමෙයිද? ව්‍යාපාර විතරක් නෙමෙයි. ගිණුම් කරන ඒකකයක් කිව්වහම පුතේ ව්‍යාපාර විතරක් නෙමෙයි තියෙන්නේ. හරිද? අපි තොරතුරු දෙන්නේ පුද්ගලයෙක්ගෙන් නම් ඉතින් අපි තොරතුරු දෙන්නේ පුද්ගලයෙක් පිළිබඳව නම් එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ කවුද? පුද්ගලයා. අපි තොරතුරු දෙන්නේ පුතේ රජේ නම් එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ කවුද? රජය. අපිට පුද්ගලයෙක්ගේ තොරතුරු දෙන්න පුළුවන්. පුද්ගලයෙකුට තියෙන පුතේ මොනවද එයාට ආදායම් වෙන්නේ? මොනවද එයාට යන වියදම්? එයාට අයිති මොනවද? එයාගේ වත්කම්. පුද්ගලයෙකුට නම් පුතේ ණයක් ගන්න උවමනා වුණොත් බැංකුවෙන් බැංකුවට ඉදිරිපත් කරන එයාට තියෙන ආදායම් මොනවද? එයාට යන වියදම් මොනවද? එයාට තියෙන වත්කම් මොනවද? එයාට බේරන්න තියෙන ණය මොනවද? කියලා පුතේ පුද්ගලයෙක් වුණත් තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ගිණුම් කරණයෙන් තොරතුරු දෙන්නේ බැංකුවට අවශ්‍ය වෙන පුද්ගලයෙක් ගැන බැංකුවෙන් ණයක් දෙන්න නම් ඒ පුද්ගලයා ගැන තොරතුරු අවශ්‍ය වෙනවා බැංකුවට. අන්නේ තොරතුරු බැංකුවට ලබා දෙන්නේ ගිණුම් කරණයෙන්. රජය ගැන තොරතුරු නම් ලබා දෙන්නේ ගිණුම් කරණයෙන් ලබා දෙන්නේ පුතේ රජය ගැන තොරතුරු නම් එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ කවුද? රජය. එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ රජය. එතකොට අපි හිතමු අපි තීරණ ගන්න අවශ්‍ය තොරතුරු දෙන්නේ ව්‍යාපාරයක් කියලා. එතන ගිණුම් කරන ඒකකය වෙන්නේ කවුද? ව්‍යාපාරය. නැත්නම් පුතේ මොනවා හරි එකක් ඕනෙම ක්‍රියාවලියක අපි තොරතුරු දෙන්නේ මොකේද? ඒක තමයි ගිණුම් කරන ඒකකය කියලා කිව්වේ. මම ඒක විතරක් ගිය සතියේ ලියුවා. හරිද? මෙන්න මෙතන මම ටියුට් එක නැති කට්ටිය ගැටලුවක් නැහැ පුතේ හිතන්න එපා. ටියුට් එක තිබ්බ කට්ටිය මම ඒක විතරයි ගිය සතියේ ලියුවේ. මෙන්න මෙතන ගිණුම් කරන ඒකකය කියන එක ලියුවා. මොකද්ද පුතේ අපි ගිණුම් කරන ඒකකයක් කියලා කිව්වේ? මම කියන්නම්. ගිණුම් කරන ඒකකයක් කියලා කිව්වේ මොකද්ද? පුද්ගලයෙක් මේක පුතේ අහනවා විභාගෙට. ඔය කටපාඩමෙන් තියාගත්තට කමක් නැහැ. ගිණුම් කරන ඒකකයක් කිව්වේ මොකද්ද අපි? පුද්ගලයෙක් රජයක් පුද්ගලයෙක් රජයක් ව්‍යාපාර සංවිධානයක් ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනෙම ක්‍රියාවලියක්
කිව්ව මොකක් කියලාද? වෙනත් ඕනෙම ක්‍රියාවලියක්. තොරතුරු සපයන්නේ මොකේද? ගිණුම් කරන ඒකය. වෙනත් ඕනෙම ක්‍රියාවලියකට අපි කිව්වා ගිණුම් කරන්නේ මොකක් කියලාද? ගිණුම් කරන වෙනත් ඕනෙම කටයුත්තකට. ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනෑම කටයුත්තකට අපි කිව්වා මොකක් කියලාද? ගිණුම් කරන ඒකකයක් කියලා. එහෙනම් මොකද පුතේ ගිණුම් කරන ඒකකය කියලා අපි කිව්වේ? පුද්ගලයේ, රාජ්‍යයක්, ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනෙම කටයුත්තක් ඕනෙම ක්‍රියාවලියක් අපිට ගන්න පුළුවන් ඕනෙම ක්‍රියාවලියක් අපිට ගන්න පුළුවන් මොකක් කියලාද? ගිණුම් කරන ඒකකයක් කියලා. තීරණ දෙන්නේ මොකේද? ඒක තමයි ගිණුම් කරන ඒකකය කියලා කියන්නේ. හරිද? එතකොට ව්‍යාපාරයක් කියන්නේ පුතේ ගිණුම් කරන ඒකකයකට තියෙන මොකක් විතරද? එක උදාහරණයක් විතරයි. හරිද? පුතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ගිණුම් කරන ඒකකයකට තියෙන එක උදාහරණයක් විතරයි. ඒක පැහැදිලි පුතේ කියපු දේ. ගිණුම් කරන ඒකකය කියන්නේ ව්‍යාපාරයකට තියෙන එක උදාහරණයක් විතරයි. ගිණුම් කරන එක ගොඩක් තියෙනවා. එයින් එකක් විතරයි ව්‍යාපාරය කියලා කියන්නේ. එහෙනම් මම ගිය සතියේ පොඩි අදහසක් ගොඩනැගුවාට ගිණුම් කරන්නේ කියන්නේ මොකද්ද? මම කිව්වේ මොකද්ද? අලුත් පටන් ගත්තම එතනින්. ව්‍යාපාර වලට අවශ්‍ය තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්න මොකෙන්ද ගිණුම් කරන්නේ කියලානේ. නම් පුතේ අපිට දැන් මේ වචන තව පොඩ්ඩක් හොඳට කියන්න පුළුවන්. ව්‍යාපාර කියන වචනට වඩා හොඳයි මොකක් සම්බන්ධයෙන් කියලා කියන එකද පුතේ? ව්‍යාපාර කියන වචනට වඩා හොඳයි මොකක් සම්බන්ධයෙන්ද? ගිණුම් කරන ඒකකයක් සම්බන්ධව ඒ ගිණුම් කරන ඒකකයට අදාළව තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ මොකෙන්ද? ගිණුම් කරන්නේ. ගිණුම් කරන ඒකකයකට අදාළ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ මොකෙන්ද? ගිණුම් කරන්නේ. පැහැදිලි පුතේ කියපු ටික? මම හිතනවා ඔය ටික තේරුණා කියලා ඔක්කොටම. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් පුතේ අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ ඉගෙන ගන්න තියෙන වචනයක් ගිණුම් කරන ඒකකය කියන එක ඉගෙන ගත්තානේ. ඒකත් එක්කම ඉගෙන ගන්න තියෙන වචනයක් ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකකය ඉගෙන ගත්තා. හරිද? ඒකත් එක්කම ඉගෙන ගන්න තියෙන වචනේ ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය. හරි. ඉතින් මේ ගිණුම් කරන ඒකකයකට මේක අදාළයි. හරිද? ඒකක සංකල්පය. ඉතින් සංකල්පයක් කියන්නේ උපකල්පනයක් කියන එකනේ. හරිද? මේ උපකල්පනයක් ගිණුම් කරන ඒකක උපකල්පනය. ගිණුම් කරන එක සංකල්පය. මේක ඇත්තම උපකල්පනයක්. මම එහෙම කියන්නේ ගිණුම් කරන ඒක වලට උදාහරණ කිව්වනේ ගිණුම් කරන ඒක වලට උදාහරණ අපි කිව්වනේ පුද්ගලයෙක්, රාජ්‍යයක්, ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාරයක් මේ ඕනම ක්‍රියාවලියක් අපි මොකක් කියලා කිව්වේ? ගිණුම් කරන ඒකයක් කියලා කිව්වේ. ඒක තේරුණානේ? මම මෙහෙම ගන්නම්. මම මේ ගිණුම් කරන ඒක සංකල්පය උගන්වන්න මම ඒකකයේ විදිහට ගන්නවා ව්‍යාපාරය. හරිද? මම ඒකක සංකල්පය කියන උගන්වන්න ඕන නිසා මම ගන්න දැන් මම මේ උදාහරණ විදිහට ගන්නේ මගේ ඒකකයේ විදිහට මම ගන්නේ ව්‍යාපාරය. දැන් අපි ගිණුම් කරන ඒකකයේ තමයි ව්‍යාපාරය. අපේ ගිණුම් කරන ඒකකයේ ව්‍යාපාරය. දැන් මම මෙතන ගන්න උදාහරණ ව්‍යාපාරය. හරි. ව්‍යාපාරය පටන් ගත්තේ ඔයා දැන්. හරිද? ව්‍යාපාරය පටන් ගන්නෙ ඔයා. ඔයාගේ වල ඉස්සරහට පොඩි කඩයක්. පොඩි කඩයක් දානවා ගෙයිම කාමරයක් අරගෙන ජනේලේ අරලා පොඩි ඔයා නැත්තම් ගේ පොඩි මොකක් හරි කරලා ඔයා කඩයක් දානවා. ඔයාගේ ගෙදර තම් පාර අයිනේ කොහේ හරි ඔයා කඩයක් දානවා. පොඩි කඩයක්. සිගරට් බඩු කඩයක් මතක තියාගන්නකෝ. හරි. අන්නවා දැන් කඩයක් දානවා. මේ කඩේ දාන්න සල්ලි දැම්මේ ඔයා. ඔයා ගාව ඉතුරු කරපු සල්ලි වගේක් තිබ්බ නැත්නම් ඔයාගේ බැංකුවේ සල්ලි වගේක් තිබ්බ. ඒ ටික අරගෙන ඔයා පුතේ ඔයාගේ තිබ්බ පෞද්ගලික සල්ලි ටික දැන් මේ කඩේට යදෙව්වේ. හරිද? ඊට පස්සේ පුතේ කඩේට මේ බඩු ටික ගේන්න එපයි විකුණන්න. නගරෙට ගිහිල්ලා පුතේ නගරේ ඉන්න තොග වෙලෙන්දන් ගෙන් ඔයාගේ කඩේට බඩු ගේන්න ඕනේ විකුණන්න. ඔය ඒක ගේන්න ගියත් ඔයා. ඊට පස්සේ පුතේ කඩේ බඩු ටික රාක්කෝල අසුරලා හරිද? කඩේට කවුරු හරි එද්දි බඩු විකුණන්නෙත් ඔයාමයි. සේවකේ කවුරුත් නැහැ කියලා හිතන්නකෝ. ඔයාමයි. ඊට පස්සේ පුතේ
කඩේ අස්පස් කරන්නේ ඔක්කොම කරන්නේ ඔයාමයි. කඩේ ඔයාට කොහේ හරි යන්න ඕමනා වුණොත් පුතේ මොකක් හරි දෙයකට යන්න උනොත් එදාට කඩේ වහලා තමයි ඔයාට යන්න වෙන්නේ. එතකොට හවසට හොරු පණී කියලා කඩේ ඇතුළට නිදිය ගන්නෙත් ඔයාමයි. හැම දෙයක් කරන්නේ ඔයාමයි. ඔයා තමයි ව්‍යාපාරේ පටන් ගත්තේ. මම අහන ප්‍රශ්නේ මට O level කොමර්ස් කරපු ළමයි උත්තර දෙන එක එකක් නැති කට්ටිය දෙන එක තව එකක්. හරිද? මම ඉස්සෙල්ලාම අහන්නේ O level කොමර්ස් කරපු නැති ළමයිගෙන්. O level කොමර්ස් කරපු නැති ළමයිගෙන් දැන් මම අහන ප්‍රශ්නේ කොමර්ස් කරපු ළමයි පුතේ කටපාඩම් උත්තරයක් දෙනවා. AT කරන ළමයිනුත් දන්නවා. හරිද? මම දන්නේම නැති ළමයිගෙන් මේ අහන්නේ. දන්නේම නැති ළමයිගෙන්. ඔයා දැන් ව්‍යාපාරේ පටන් ගත්තා. ඔයා ව්‍යාපාරේ පටන් ගත්තා. ඔයා ව්‍යාපාරේ අයිතිකාරයා. මම අහන ප්‍රශ්නේ. දැන් මම අර කියවන්නේ දේවල් ටික ඔයා ව්‍යාපාරේ පටන් ගත්තා. සල්ලි දැම්ම ඔක්කොම කරේ ඔයා. ඔයයි අයිතිකාරයයි. ඔයා කියන්නේ අයිතිකාරනේ. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද? මට ඔයගොල්ලෝ කොමර්ස් නොකරපු ළමයි ටික උත්තර දෙන්න බැරිුණාට කමක් නැහැ පුතේ. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ පුතේ දෙන්නේ. එක්කෙනෙක්ද දෙන්නෙක්ද? දෙන්නේ. දැන් තව මට මැසේජ් දාලා දෙනවා එක්කෙනෙක් කියලා. තව තියෙනවද පුතේ උත්තර? දෙන්නෙක්ද එක්කෙනෙක්ද? මට මේ ඔලල් කොමර්ස් නොකරපු ළමයි උත්තර දුන්නා ගොඩක් හොඳයි. හැබැයි ඒ දෙන්නේ. එතකොට තව එක්කෙනෙක් දෙන්නෙක් එහෙම උත්තර ඇවිල්ලා තියෙනවා මට. එච්චරද පුතේ තව? මැසේජ් දාන්න පුතේ අවුලක් නැහැ. එතකොට පුතේ ඔයාගේ වැරද්ද ඔයාට පුතේ මමතක වෙන්නේ නැහැ නේ. දැන් මම කිව්වනේ පුතේ ව්‍යාපාරේ පටන් ගත්ත සල්ලි දැම්මේ ඔයා ඔක්කොම කරන්නේ ඔයා කියලා කිව්වනේ. මම අහන්නේ දැන් ඔයයි ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද? අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද? හරි. දැන් එක්කෙනෙක් කියලා දාලා තියනවා දෙන්නෙක් කියලා දාලා තියනවා වගේ උත්තර දැන් මට ඇවිල්ලා තියෙනවානේ. හරි. දැන් මම මේ උත්තර වලින් ඇත්ත කතාව මම කියන්නම්. දැන් මම ඔයාලට කිව්වා නේද ව්‍යාපාරේ පටන් ගන්න සල්ලි දැම්මේ ඔයා කඩේ ඉන්නේ ඔයා කඩේ වහලා තමයි කොහේ හරි යනවා නම් යන්නේ. හරි. ඔයා නැති දවසක පුතේ ව්‍යාපාරේ ඔයාගේ නෙමෙයි. වෙන කවුරු හරි කරන්නේ එතකොට. ඇත්ත කතාව අයිතිකාරයයි ඇත්ත කතාව අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ කී දෙනෙක්ද? එක්කෙනෙක්. ඇත්ත කතාව මම අර කියපු දේ අනුව ඔයාලට තේරෙන්න ඕනේ අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක්. මම ඒකයි ඕල් කොමර්ස් නොකරන ළමයිගෙන් මම උත්තර හුවේ ඒකයි ඉස්සෙල්ලාම. අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක්. ඒතර දැන් ඕල් කොමර්ස් කරන නැති ළමයි ටිකට ඒක තේරෙනවනේ එක්කෙනෙක් කියලා. නමුත් අර කොමර්ස් කරපු ළමයි තමයි දෙන්නෙක් කියලා කියන්නේ ගොඩක් කට්ටිය. ඒකට හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ දෙයක් දන්නවනේ. අපි පුතේ ඇත්ත කතාව අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ කී දෙනෙක්ද පුතේ? එක්කෙනයිනේ නේද? නමුත් පුතේ අපි ගිණුම් කරන්නේදී උපකල්පනය කරනවා. ඇත්ත කතාවක් නෙමෙයි උපකල්පනය කරනවා. ඒ උපකල්පනය තමයි ගිණුම් කරන එක සංකල්පය කියලා අපි කියන්නේ. ඒ උපකල්පනය තමයි අපි කියන්නේ මොකක් කියලාද ගිණුම් කරන එක සංකල්පය. ඒ කියන්නේ ගිණුම් කරනදී අපි උපකල්පනය කරනවා පුතේ අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ කී දෙනෙක් කියලාද? ගිණුම් කරන ඒකේ සංකල්පය අනුව පුතේ අපි උපකල්පනය කරනවා මේ දෙන්න කී දෙනෙක් කියලාද? දෙන්නෙක් කියලා. දෙන්නෙක් කියලා පුතේ අපි උපකල්පනය කරනවා. මේක උපකල්පනයක්. ඒ කියන්නේ අපේ ගිණුම් කරන ඒකේ ව්‍යාපාරය නම් ඒ ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ කී දෙනෙක්ද පුතේ? දෙන්නෙක් කියලා අපි උපකල්පනය කරනවා. අන්නේ උපකල්පනය තමයි ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. ඒක සංකල්පයේ අදහස. ഇത് පැහැදිලිද? අපේ ගිණුම් කරන ඒකේ ව්‍යාපාරය නම් අපි උපකල්පනය කරනවා. ව්‍යාපාරයේ අයිතිකාරය කියන්නේ කී දෙනෙක් කියලාද? දෙන්නෙක් කියලා. ඒක තමයි ගිණුම් කරන ඒක සංකල්පයේ අදහස. හරි. එතකොට ඔක අපේ ගිණුම් කරන ඒකේ ව්‍යාපාරය කියලා ගත්තොත් ව්‍යාපාරයේ අයිතිකාරය කියලා දෙන්නෙක් කියලා කියන්නේ. එහෙම නෙමෙයි. ගිණුම් කරන ඒක සංකල්පයේ අදහස කොහොමද කියලා අහුවොත් එහෙම අපිට කියන්න වෙන්නේ ව්‍යාපාරය කියන වචනේ දාන්න බෑනේ තැන්න එතකොට. අපිට දාන්න වෙන්නේ කොහොමද අපිට කියන්න වෙන්නේ? ගිණුම් කරන ඒකකය
එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීනයි. ගිණුම් කරන ඒකකයට ව්‍යාපාරය කියන වචනේ එන්න පුළුවන්. ගිණුම් කරන ඒකකය එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීනයි. ඒ කියන්නේ අයිතිකාරය ව්‍යාපාරය ගත්තත් එදෙන්න දෙන්නේ. මේ කියන්නේ බුදේ ව්‍යාපාරය කියන්නේ වෙනම එක්කෙනෙක් කියලා. පැහැදිලිද? ගිණුම් කරන ඒකකය එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීනයි. මේ ඒකක සංකල්පයේ අදහස තමයි ගිණුම් කරන ඒකකය එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීන. දැන් අයිතිකාරුත් ව්‍යාපාරයට සල්ලි දාලා තියෙනවා. බැංකුත් ණය දීලා තියෙනවා. ව්‍යාපාරය කියන්නේ වෙනම එක්කෙනෙක්. හරිද? අපි ගත්තොත් එහෙම බැංකුවත් ව්‍යාපාරයට ලක්ෂ 5ක ණයක් දීලා තියෙනවා. අයිතිකාරයත් ව්‍යාපාරයට සල්ලි දාලා තියෙනවා. මෙතන ඔක්කොම ව්‍යාපාරෙත් තියෙන ඔක්කොම කී දෙනෙක්ද? ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔයා පටන් ගත්තා. ඔයත් ව්‍යාපාරයට සල්ලි දාලා තිනවා බැංකුවත් ණයක් දීලා තියෙනවා. මම කියන්නේ දැන් මෙතන ඔක්කොම ස්වාධීන පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද? කියනකො. 3 දෙනයි. කවුද 3 දෙනා? ව්‍යාපාරයේ එක්කෙනෙක්. අයිතිකාරය එක්කෙනෙක්. බැංකුව තව එක්කෙනෙක්. ඒ කියන්නේ බුදේ ව්‍යාපාරයක් ගිණුම් කරන ඒකකය කියන්නේ වෙනම එක්කෙනෙක් කියන එක තමයි ඒකක සංකල්පයේ අදහස. ගිණුම් කරන ඒකකය එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීනයි. එනම් බුදේ මේ ඒකක සංකල්පයට අනුව අපි බලන්නේ කාගේ පැත්තෙන්ද? අපි හැම දෙයක් දිහාම බලන්නේ කාගේ පැත්තෙන්ද බුදේ? ව්‍යාපාරයේ පැත්තේ. අපි හැම දෙයක් දිහාම බලන්නේ බුදේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන්. ව්‍යාපාරයෙන් තමයි බුදේ අපි හැම දෙයක් දිහාම බලන්නේ. හරි නේද? ඒ කියන්නේ අපි ගිණුම්කරණය කරද්දී අපි තොරතුරු දෙන්නේ ව්‍යාපාරයේ පැත්තේ ඉඳලා. අයිතිකාරයේ පැත්තේ නෙමෙයි. මේ ව්‍යාපාරයේ පැත්තෙන් තමයි බලන්නේ. අයිතිකාරය ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක් ගෙනත් දෙනවා. කාගේ පැත්තෙන්ද බලන්න? ව්‍යාපාරයේ පැත්තේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවහම පේන්නේ හරි. අයිතිකාරය ලක්ෂයක් ගෙනත් දුන්නා. අයිතිකාරය වෙනම එක්කෙනෙක්. කවදා හරි මේ ලක්ෂේ ආපහු ව්‍යාපාරයෙන් කාට දෙන්න ඕනද? අයිතිකාරයට දෙන්න ඕනේ. ඇයි මේ දෙන්න කී දෙනෙක් නිසාද? දෙන්නෙක් නිසා. එක්කෙනෙක් නිසා නම් ආයි දෙන්න දෙයක් තියෙනවද කියන්නේ? නෑ. ඒ කියන්නේ මොකද? ඒකක සංකල්පයේ තේරුම ගිණුම් කරන ඒකකය වෙනම ස්වාධීනයි. ඒක වෙනම එක්කෙනෙක්. හැම දෙයක් දිහා බලන්න අපි ගිණුම් කරන ඒකේ පැත්ත ඉඳලා. අපේ ගිණුම් කරන ඒකේ ව්‍යාපාරය නම් අපි බලන්න පුතේ ව්‍යාපාරය පැත්තේ. හරි නේද? හරි. පුතේ ටියුට් එක නැති කට්ටිය හිතන්න එපා. ඒගොල්ලෝ ටියුට් එක අරගෙන බලන්න. ඉතින් ඔය අවිස්සාවෙන් ළමයි ශ්‍රී සුමන ආයතනට ඇවිල්ලා ටියුට් එක නැති කට්ටියට ගන්න පුළුවන්. නැත්තම් WhatsApp message එකක් පුතේ මට දාන්න. නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකක් එක දාන්න පුතේ. වාගේ ටියුට් එක ගෙදරට ගෙනත් දෙයි ඈ. ඕනේ ලාග පුතේ සීසුමන්ට ඇවිල්ලා ගන්නත් පුළුවන්. සීසුමනේ තියෙනවා. සීසුමනේ ගන්න බැරි නම් එන්න බැරි නම් මට නම් පුතේ නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකක් දාන්න පුතේ. නැත්නම් එන එක්කෙනාට පුතේ එක නම්බරයක් හරි ඔයගොල්ලෝ ෆෝන් එකේ බැටරි හරි බහලා තිබ්බොත් නැත්නම් ක්ලාස් එක හරි හිටියොත් එහෙම පුතේ තව එක්කෙනෙකුට කතා කරන්න ඒ වගේ ෆෝන් නම්බර්ස් දෙකක් දාලා එවන්නේ ගෙනත් දෙන්න පුතේ. හරි. දැන් ටියුට් එක නැත්තම් හිතන්න එපා. ඉතින් මම එතන ගිණුම් කරන ඒක සංකල්පය කියන එක දීලා තියෙනවා නෝට් එකේ ලියන්න දෙයක් නැහැ. හරි. ටියුට් එක තියෙන කට්ටිය බලන්න අනිත් කට්ටිය ටියුට් එක හම්බුනාම බලන්න. ගිණුම් කරන ඒකය මම කියපු කතාවමයි. එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් වෙන් වූ වෙනම ස්වාධීන ඒකයක්. ව්‍යාපාරයේ අයිතිකරු දෙදෙනෙකු ලෙස හඳුනාගෙන එම ඒකයට දාලා ගනුදෙනු පමණක් ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් නැත්නම් ගිණුම් කරන ඒකයේ දෘෂ්ටි කෝණයෙන් බලා වාර්තා කළ යුතු යන්න මෙම සංකල්පයේ අදහසයි. ඒක යටි ඉලක්ක ඉරියඳ ගත්තත් කවන්නේ highlights හරි නැත්නම් යටි ටික වැදගත් පාඩම් කරන්න ඕනේ. මම කියනවා ගිය සතියේ කරපුවා පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. කටපාඩම් කරන්න ඕනේ නැහැ කියලා මම කිව්වා. මම කිව්වේ ගිය සතියේ කරපු ඒවායින් අපි දැනගන්න ඕනේ වචන මොනවද? ගිණුම් කරන ඒකේ කියන වචනේ විතරයි ඈ. ගිණුම් කරන ඒකේ කියන වචනේ විතරයි.
හරි ඒ ගැටි රැක් කරගත්ත නේද? ගිණුම් කරන ඒකය එහි අයිතිකරුවන්ගෙන් සහ ටියුට් එක නැති ළමයි ටියුට් එක අරගෙන වාරපතේ මේකේ මම රෙකෝඩින් එක YouTube එකට දානවානේ. ඒකෙන් බලලා ඔයාලා ලකුණු කරගන්න ඈ. YouTube එකේ තියෙන අපතේ ඕන බලන්න පුළුවන් එතකොට. මම බලන්න link එක දානවානේ. අර මං කිව්වේ ගිණුම් කරන එක සංකල්පය කියලා දීලා තියෙන්නේ. ඒකේ දීලා තියෙන්නේ ගිණුම් කරන ඒකේ අයිතිකරුවන්ගේ සහ අනිකුත් පාර්ශ්වයන් වෙන්නු ස්වාධීන ඒකයක් ලෙස හඳුනාගෙන මේ ඒකයට දාලා ගණදෙනු පමණක් එම දෘෂ්ටි කෝණයෙන් බලා වාර්තා කළ යුතුයි කියලා ඒක අඩිපොඩි ඉරක් අඳ ගන්න. හරි. ඒක අඩි ඉරක් අඳ ගන්න. හරිද? හඳද? හරිද? අහගෙන ඉන්න වෙනා ඒක තේරෙනව නේද? එහෙනම් අපි ගිණුම් කරන ඒක සංකල්පය කියන වචනේ කතා කරා. ඊට පස්සේ හරි ඒකක සංකල්පය කියන වචනේ හරි. ඊට පස්සේ අද ඔයාලට උගන්වන්න යන්නේ ගිණුම් කරන්නේ යනු කුමක්ද? අහගෙන ඉන්නකො. ගිණුම් කරණය යනු කුමක්ද? හරිද? කවදාවත් විභාගයට අහන්න නැති ප්‍රශ්නයක්. කිසිම තැනක මේ ප්‍රශ්නය අහන්නේ නැහැ පුතේ. ගිණුම් කරණය යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් අහන්න නැහැ පුතේ. අහන්න බෑ. ඒකට හේතුව එහෙම එකක් නැහැ. ඔව්ද? ගිණුම් කරණය යනු කුමක්ද කියලා පුතේ ප්‍රශ්නයක් අහන්න බෑ. ඒකට හේතුව ගිණුම් කරණය යනු කුමක්ද කියලා නම් පුතේ යනු කුමක්ද කියලා නිර්වචනය කරලා තියෙන්න එපා. තාම ලෝකේ කිසිම කෙනෙක් ගිණුම් කරණය යනු කුමක්ද කියලා නිර්වචනයක් ඉදිරිපත් කළා නැහැ. කියන්නේ එක එක්කෙනාගේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. එක එක්කෙනාගේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අදහස නෙමෙයි පොදුවේ පිළිගත් ගිණුම් කරණය යනු කුමක්ද කියලා පොදුවේ පිළිගත් නිර්වචනයක් අදහසක් කිසිම කෙනෙක් තාම ඉදිරිපත් කරලා නැහැ. ගිණුම් කරණය යනු කුමක්ද කියලා පොදුවේ ඉදිරිපත් කරපු අදහසක් නිර්වචනයක් ඔක්කොම පිළිගන්න නිර්වචනයක් තාම ලෝකෙ ඉදිරිපත් කරලා නැහැ. ගිණුම් කරණය යනු කුමක්ද කියලා. නමුත් ළමයිනේ ගිණුම් කරණය පිළිබඳව ලෝකෙ පිළිගත් ආයතන තියෙනවා. හරිද? ලෝකෙ ගිණුම් කරණය පිළිබඳව පිළිගත් ආයතන තියෙනවා. ලෝකෙ ගිණුම් කරණය පිළිබඳව පිළිගත් මහාචාර්යවරු ඉන්නවා පුතේ. ලෝකෙ ගිණුම් කරණය පිළිබඳව පිළිගත් ආයතන තියෙනවා. ඇමරිකානු ගිණුම් කරන සංගමය, ඇමරිකානු පොදු ගණකාධිකාරිගේ ආයතනය, සාහිතිකලත් වර්ලත් කළමනාකරන ගණකාධිකාරිගේ ආයතනය. ඒ වගේ ලෝකෙ තියෙනවා පිළිගත් ගිණුම් කරන ආයතන. ලෝකෙ ඉන්නවා ගිණුම් කරණය පිළිබඳව පිළිගත් මහාචාර්යවරු. හරිද? දැන් ඒ ලෝකෙනේ මම ලංකාවට එන්නම් පුතේ. ලංකාවේ ගිණුම් කරණය පිළිබඳව පිළිගන්න ප්‍රධානම ආයතනය මොකද්ද? ලංකාවේ ගිණුම් කරණය පිළිබඳව උඩින්ම ඉන්න ආයතනය වෘත්ති ආයතනය මොකද්ද? අහලා නැද්ද? ලංකාවේ ගිණුම් කරණය පිළිබඳව තියෙන පුතේ ඉහළින්ම තියෙන ආයතනය ලංකාවේ ගිණුම් කරණය හසුරුවන ආයතනය කවුද පුතේ? මොකක්ද ආයතනයේ නම? අහලා නැහැ. AT නෙම් පුතේ.
AT කියන්නේ පුතේ ගොඩාක් පහළ තියෙන ආයතනම. AT ගැන කියන්න. හරිද? AT ත් එක වෘත්තීය ආයතනයක්. AT නෙමෙයි. AT කින් පුතේ ගණකාධිකාරීවරු බිහි කරන්නේ. AT කින් බිහි කරන්නේ ගිණුම් කරන ශිල්පී. ගිණුම් කරන ශිල්පී ආයතනය තමයි AT කියලා කියන්නේ. හරිද? AT නෙමෙයි පුතේ. AT කියන්නේ ගිණුම් කරන ශිල්පී ආයතනයනේ. ඒකෙන් බිහි කරන්නේ ගණකාධිකාරීවරු නෙමෙයි. ගිණුම් කරන ශිල්පී ටෙක්නීෂියන්ලා. හරිද? මහන් ලංකාවේ ගිණුම්කරණය පිළිබඳව තියෙන පිළිගත්තම ආයතනය ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය. ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය. Institute of Chartered Accountant. අහලා තියෙනවා Chartered Accountant කියලා. Chartered Accountant කෙනෙක්. හරි. ඉතින් ලංකාවේ Chartered Accountant කෙනෙක්. මේ Chartered Accountant එකතු වෙලා බිහි කරපු ආයතනය තමයි ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරීන්ගේ ආයතනය. මේක තමයි ලංකාවේ ගිණුම්කරණය පිළිබඳව පිළිගත් ප්‍රධානම ආයතනය. මේක තමයි ලංකාවේ ගිණුම්කරණය හසුරවන්නේ. ලංකාවේ ගිණුම්කරණයට අදාළ පුතේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ මේගොල්ලා. ප්‍රමිති ඉදිරිපත් කරන්නේ මේගොල්ලා. මෙහෙම කරන්න කියලා ඉදිරිපත් කරන වරලක් ගණකාධිකාරීන්ගේ ආයතනය. ඔව් පුතේ දැන් අපි බයෝ කරා නම් අපි ડોක්ටර් කෙනෙක් වෙනවයි කියලා අපිට කියන්න පුළුවන් නේ. අපි මැත්ස් කරා නම් ඉංජිනේර කෙනෙක් වෙනවයි කියලා කියන්න පුළුවන් නේ. හරිද? එතකොට අපි කොමර්ස් කරොත් අපිට පුතේ කවුරු වෙනවද කියලා තීරණයක් තියෙනව නේද? හරි. පුතේ කොමර්ස් කරලා කවුරු වෙනවද කියලා වෙන තීරණය මම වාට අද කියන්නේ නැහැ. ඔයා මම පුතේ මේ පන්තියේ ටාගට් කරන්නේ ඔයාව කැම්පස් යවන්න එච්චරයි. ඇයි මම එහෙම කියන්නේ? ඉතින් කොමර්ස් කරලා අපිට යන්න පැති ගොඩාක් තියෙනවා. ගොඩක් තියෙනවා. හරි. අපිට යන්න පැති කරන්න දේවල් ගොඩක් තියෙනවා. එතකොට පුතේ මම අද ඔයාලා ටාගට් එකක් හදන්නේ ඔයා මේක වෙන්න කියලා. ඇයි ඒ? ඔයා පුතේ කැම්පස් එකට ගියයින් පස්සේ ඔයාට තේරෙනවා ඔයාට යන්න තියෙන පැති. ඔයාට මොනවද කරන්න පුළුවන් දේවල්. ඔයාට පුතේ තෝ විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාලයක් කියන්නේ ඒකයි. ඔයාටම ලෝකේ දකින්නවා. ඔයාට කරන්න දේවල් මොනවද කියලා පුතේ ඔයාටම තේරෙනවා. එදාට මගෙන් අහන්න දෙයක් නැහැ සාපි මොකද කරන්න ඕනේ කියලා. ඒ නිසා පුතේ මගේ ටාගට් එක මොකද්ද? ඔයාව කොහොම හරි රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාලයට පුතේ කොහොමද ගිහිල්ලා ඩිග්‍රිය කොහොමද හම්බෙනවා. ඒකෙන් ඩිග්‍රිය අරන් ඉන්න පුළුවන් කොහොමද ඈ. ඒක වැඩක් නෑ. ඔයා මගේ අරමුණ ඔයාව ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යවන එක. ඒක තමයි මගේ අරමුණ. මම යවන්නේ එතනට. ඇයි ඒ? එතනට ගියායින් පස්සේ පුතේ ඔයාට තේරෙනවා කරන්න ඕනේ මොනවද කියලා. හරි. පුතේ ඔයාට වරලක් ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. පැති ගොඩාක් තියෙනවා. මම පොඩ්ඩක් කියන්නකෝ වරලක් ගණකාධිකාරීවරයෙක් ගැන. Chartered Accountant කෙනෙක් ගැන. හරිද? පුතේ දැන් ඔයගොල්ලෝ අයියලක් කළා අහලා ඇති ඒරව කරලා ඉවරලා chartered කරනවා කියලා අහලා ඇති නේ. මේ ටික පුතේ අපතේ යන්නේ නැහැ මේ ටික මම කියලා දෙන්නම්. හරිද? chartered කරනවා කියලා අහලා ඇතිනේ. ඒගොල්ලෝ මොකටද ඉගෙන ගන්නෙ? වරලක් ගණකාධිකාරීවරයෙක් වෙන්න. හරිද? ඉතින් වරලක් ගණකාධිකාරීවරයෙක් වෙනවා කියන එක ලේසි නෑ. ලේසි නෑ පුතේ. පුතේ එක්සෑම් 4ක් තියෙනවා කරන්න. හරිද? ඒ එක්සෑම් 4ට අවුරුදු 5ක විතර පුතේ එක්ස්පීරියන්ස් ඕන එක්සෑම් 4 ඉවර වෙද්දී. හරිද? ඒ එක්සෑම් 4 ඉවර වෙද්දී පුතේ අවුරුදු 5ක විතර එක්ස්පීරියන්ස් ඕනේ. අවුරුදු 4ක විතර. වෛද්‍යවරයෙක් වගේ තමයි. වෛද්‍යවරයෙක් පුතේ බිහි කරන්නේ ස්පිරිතාලේ ලෙඩ්ඩු බලලා ප්‍රැක්ටිකල් කරලානේ ඒ වගේම තමයි වරලක් ගණකාධිකාරීවරයා. ඉතින් වරලක් ගණකාධිකාරීවරයා එක්සෑම් 4ක් තියෙනවා පුතේ. පළවෙනි එක්සෑම් දෙක ලියන්න පුළුවන් ඔඩිට් ෆර්ම් නොයා. ඔඩිට් ෆර්ම් යනවා කියන්නේ පුතේ දැන්ට ඉන්න වරලක් ගණකාධිකාරීවරයෙක් යටතේ වැඩ කරන එක්ස්පීරියන්ස් ගන්න. හරි. ඒ ඔයාට තේරෙයි මම කිව්ව එක ඒවා කැම්පස් යන්න ඕනේ. ඒකට ඔයාටම තේරෙන ඔඩිට් ෆර්ම් එකට යන්න ඕනේ. ඔඩිට් ෆර්ම් වල වැඩ කරන්නේ කොහොමද? ඒවා ඔතකට ඔයාටම තේරෙයි. මම දැන් මේ කියලා වැඩක් නෑ ඔයාට. හරි. එතකොට දැන් කැම්පස් යන්න නැති ළමයෙකුටත් චාර්ට් කරන්න පුළුවන්. ඒකට එයාට පළවෙනි එක්සෑම් දෙක කළා තුන්වෙනි එක්සෑම් එක කරන්න අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඔඩිට් ෆර්ම් යන්න ඕනේ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් අවුරුදු දෙකක් වරලක් ගණකාධිකාරියෙක් කරත් වැඩ කරන්න ඕනේ. මම ඔයාලට කිව්වනේ වරලක් ගණකාධිකාරියෙක් වෙන්න ඕනේ දෙයක ලේසි කැම්පස් යන්නේ කියලා.
විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලේ කළමනාකරන ෆැකල්ටි මැනේජ්මන්ට් ෆැකල්ටි ඉගෙන ගන්න ළමයෙකුට චාර්ටඩ් පළවෙනි එක්සෑම් දෙක කරලා හරිද තුන්වෙනි එක්සෑම් එක කරන්න කැම්පස් නොයන ළමයෙක් අනිවාර්යයෙන්ම අවුරුදු දෙක එක්ස්පීරියන්ස් ඕන. නමුත් කැම්පස් යන ළමයෙකුට තුන්වෙනි එක්සෑම් එකක් කරන්න පුළුවන්. චාර්ටඩ් තුන්වෙනි එකත් අර අවුරුදු දෙක එක්ස්පීරියන්ස් නැතුව කැම්පස් යන ළමයට කරන්න පුළුවන්. දැන් තේරෙනවද මම කැම්පස් යන්නේ කියන්නේ කියලා එතකොට? හරි. හරි. දැන් පුතේ චාර්ටඩ් එක්සෑම් දෙකක් පාස් කියලා කියන්නේ වරදක් ගණක අධිකාරිවරයෙක්ද නෑ එක්සෑම් හතරක් තියෙනවනේ. හරි. චාර්ටඩ් එක්සෑම් දෙකක් පාස් කියලා කියන්නේ දෙක එක්සෑම් දෙකයි. මගේ යාළුවෙක් ඉන්නවා පුතේ. හරිද? දැන් ඩුබායි වල චාර්ටඩ් එක්සෑම් දෙකයි තියෙන්නේ. චාර්ටඩ් එක්සෑම් දෙකයි. මේ පඩිය මාසෙට ලක්ෂ 30යි. සෞදි වල ඉන්නේ පුතේ මාසෙට පඩිය මාසේ පඩිය පුතේ ලක්ෂ 30යි. 25යි 30යි. චාර්ටඩ් එක්සෑම් දෙකයි. හරි. එතකොට තුන්වෙනි එක්සෑම් මේක ලියන්න පුළුවන් නේ කැම්පස් යන ළමයෙකුට ඔඩිට් ෆෝම් නොයා කැම්පස් යන්න නැති එක්කෙනෙක් පුතේ අනිවාර්යයෙන්ම ඔඩිට් ෆර්ම් යන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක්සෑම් එක පාස් වුණායි කියමුකෝ. ඒකට පුතේ නම් තියෙනවා කෝපරේටිව් ලෙවල් එක නම් තියෙනවා. ඔය පුතේ අවුරුදු කාලෙන් කාලට අපි කරන කාලෙ තිබ්බ L1 L2 ඒ වගේ. හරි ෆයිනල් 1 ෆයිනල් 2 ඒ වගේ. දැන් පුතේ දැන් නම් තියෙන ඉන්ටර්මීඩියට් නම් තියෙන පුතේ කාලේ එක විභාගම විභාග 4යි කියලා ගන්නම්කො පුතේ. එතකොට හරිය නම් ගැටලුවක් වෙන්නේ නැහැනේ. හතරවෙනි එක්සෑම් එක කරන්න පුතේ කැම්පස් ගියත් අවුරුද්දක් ඔඩිට් ෆර්ම් යන්න ඕනේ. නොගිය එක්කෙනා පුතේ අර තුන්වෙනි එක්සෑම් එක ලියන්න ගිය අවුරුදු දෙකයි තව දෙකක් යන්න ඕනේ. එහෙම අපි හිතමුකෝ වරදක් ගණක අධිකාරිවරයෙක් වෙනවා කියලා. හරිද? පුතේ කැම්පස් නොයා චාර්ටඩ් එක්සෑම් දෙකක් කරන්න පුළුවන්. තුන්වෙනි එක කරන්න බෑ. තුන්වෙනි එක කරන්න අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් ඕනෙමයි. ඊට පස්සේ පුතේ හතරවෙනි එක්සෑම් එක කරන්න කැම්පස් යන ළමයට තව අවුරුදු දෙකක් ඕනේ. අර කැම්පස් නොගිය එක්කෙනා අර මුලින්ම ගිය දෙකයි තව දෙකක් ඕනේ. ඒතර පුතේ වරදක් ගණක අධිකාරිවරයෙක් වෙන්නේ හතරවෙනි එක්සෑම් එක ලියන්න පුළුවන්. තුන්වෙනි එක්සෑම් එක පුතේ ගොඩාක් කට්ටිය ඩවුන් වෙනවා. මේ අපි කියන්නේ අත්දැකීම් මම මේ දකින්න දේ අපිත් එක්ක හිටපු යාළුවෝ ගැන කියන්නේ මේ. හතරවෙනි එක්සෑම් එක පුතේ ලේසියෙන් මොකද යනවා ගොඩක් ළමයි. එතකොට මේ එක්සෑම් හතරම ගොඩ දාගත්තොත් වරලත් ගණකාධිකාරීවරේ චාර්ටඩ් එකක්. ලංකාවේ පුතේ වෛද්‍යවරුත් අවුරුදු 2000ක් විතර බිහි වෙනවනේ. නමුත් පුතේ වරලත් ගණකාධිකාරීවරු අවුරුද්දට 50ක් විතර තමයි බිහි වෙන්නේ. එතකොට පුතේ ඔය හැම ලංකාවේ හැම තැනම ව්‍යාපාර තියෙනවනේ. මේ ව්‍යාපාර ගිණුම් වාර්තා ඉදිරිපත් කරද්දී චාර්ටඩ් ඇකවුන්ට් කෙනෙක් අස්සම් කරන්නේ. මේ අස්සනට කීයද කියලා දන්නවද? ඒ ලොකු ගාණක් අය කරනවා. එහෙනම් තේරෙනව නේද මම මේ කියපු දේවල්? මම ඔයාලට ඔයා යන තැන ඔයා තීරණය කරන්න කැම්පස් එකට ගියායින් පස්සේ කැම්පස් එකට ගියායින් පස්සේ ඔයා තීරණය කරා මොනවද කරන්න කියලා. මම කිව්වේ එකක් විතරයි. එතකොට මේ චාර්ට් ඇකවුන්ට් කෙනෙක් වුණාම පඩිය දේ ලංකාවේ ඉන්න දෙයක් නෑ. ලංකාවටම මදි මේ 50යි මොකද කිව්වේ පොඩි පිරිසක් කියලා. ලංකාවේ ඉන්න දෙයක් නෑ පුතේ. ඒ නිසා ඒ අරමුණක් පුතේ තියාගන්න. ඔය චාර්ට් ඇකවුන්ට් කෙනෙක් ඕගොල්ලෝ වගේ ළමයි තමයි පුතේ වෙන්නේ. ඕගොල්ලෝ වගේ ළමයි තමයි වෙන්නේ. හරිද? ඔය අවිස්සාවෙල්ලි පුතේ සීතාවක සෙන්ටර් එකේ ළමයි හිටියා 2013 ලෙවල්. දැන් චාර්ට් ඇකවුන්ට් කෙනෙක්. අවිස්සාවල අපේ ක්ලාස් ආවේ. හරිද? පන්නිපිටියේ ධර්මපාල ළමෙක් හිටියා. දැන් චාර්ට් ඇකවුන්ට්. ඔයත් පුතේ කවදාද එතනට යන්න ඕනේ. ඔයත් කවුරු හරි කවදා හරි එතනට යනවා කියන ටාගට් එකට වැඩ කරන්න. චාර්ට් ඇකවුන්ට් කෙනෙක්ම නෙමෙයි. ඒක පස්සේ අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? කොමාරි රාජ්‍ය කැම්පස් එකට යනවා පුතේ. කොමර්ස් කරලා ඒ තුන අරගෙන ඒ තුනම දැන් කට්ටිය මත හදනවා මේ ඒ තුන අරගෙනත් කොමර්ස් කරලා කැම්පස් යන්න බෑ. බොරු කතා B3ක් කැම්පස් යනවා පුතේ කොමර්ස් කරලා. B3ක් කැම්පස් යනවා. ඒව නිසා ඒවට රැවටෙන්න එපා. ඒ බොරු කතා.
ඔයා බය නැතුව පුතේ කරන්න. ටාගට් එක මෙච්චරයි. අනාගතේ කවුරු වෙනවද මොනවා වෙනවද? ඒක ඔයා තීරණය කරන්න. මම ඔයාව යොමු කරන්නේ කොහොම හරි ඔයාව ලංකාවේ තියෙන රජයේ කැම්පස් එකට යවනවා. එතනට යනවා වැඩ කරන්න. තේරුණාද? ඔයාගේ ටාගට් එක එච්චරයි ඈ. කොහොම හරි මම කැම්පස් යනවා. A level රිසර්ච් අදාළ නැහැ. O level රිසර්ච් අදාළ නැහැ එතනට. O level රිසර්ච් අදාළ නැහැ. හරිද? මම කියලා තියෙනවා පුතේ ඔයගොල්ලන්ට O level ගණන් S ගත්ත ළමයි කැම්පස් යනවා. ගිහිල්ලා තියෙනවා. මෙතන අපේ අරවල ඉස්කෝල ළමයි ඉන්නවනේ දන්නවා. අරවල විද්‍යාලෝක ඉස්කෝල ළමයි දන්නවනේ පුතේ. ගණන් S තියෙන ළමයි පුතේ කැම්පස් ගියා. හරිද? ඒ නිසා පුතේ ඔයාට කැම්පස් යන O level රිසර්ච් දාන්න ඒ 8 දේ 9 දාලා නැහැ. මෙතන තියෙන පුතේ A level එක කාගෙන වැඩ කරනවා කියන එක විතරයි. තමන්ගේ අරමුණට යනවා කියන එක විතරයි. ඒ ටාගට් එක තියාගන්න පුතේ. මම කොහොම හරි යනවා. යද්දි පුතේ මෙතන බාධා එනවා. ටික දවසක් යද්දි ඔළුවට අනම්මනම් එනවා විකාර වෙනවා පුතේ. නෑ. ඔයාගේ පුතේ ඔළුව හරියට කෙලින් තියාගෙනම වැඩ කරොත් ඔයාට කැම්පස් යන්න පුළුවන්. එච්චරයි. මම හදන්නේ මගේ ටාගට් එක එච්චරයි ඈ. ඔයා කැම්පස් යනවා කොහොම හරි. මම ගියොත් පුතේ ඔයාගේ දෙමව්පියෝ කොච්චර සතුටු වෙයිද? ඔයාගේ දෙමව්පියන්ට දෙන්න පුළුවන් පුතේ ලොකුම සතුට එච්චරයි. ඔයා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ ඒකට නේද? මේ වියදම් කරලා හැම දෙයක්ම කරන්න පුතේ ඔයගොල්ලෝ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද දෙමව්පියෝනේ? මන් දන්නවනේ පුතේ. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න. අපිට තියෙන පුතේ ඉගෙන ගන්න එක විතරයි. තැනකට එන්න නම් පුතේ අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා පුතේ ටාගට් එක තියාගන්න හොඳට ඉගෙන ගන්නවා මහන්සි වෙනවා. ඔයාට පුතේ මගෙන් වෙන්න පුළුවන් උපරිම දේ මන් දෙන්නම්. විශේෂයෙන් මගෙන් දෙන්න පුළුවන් දේ පුතේ සහ ඔයාට දෙන්න පුළුවන් සහයෝගය උපරිම දෙන්නම්. මම එකයි කිව්වේ පුතේ පන්ති වලින් තව ඔයගොල්ලන්ව ගොඩාක් දේවල් කියලා ඔයගොල්ලන්ව තැනකට අරන් යන්න පුළුවන්. ඒක අර පළවෙනි දවසෙන් පන්ති කියන්න බෑ. තව ඉස්සරහදී පුතේ ආව මේ අවුරුදු දෙකේ ඔයාට ගොඩාක් දේවල් කියලා දෙන්න පුළුවන්. ඒ ටික අපි කරමු පුතේ අපේ ගමන අපි යමු. හිතේ තියාගන්න පුතේ මම කොහොම හරි කැම්පස් යනවා කියලා. ඒකයි ටාගට් එක. ඒකයි ටාගට් එක. හරි. දැන් මම කීයක හිටියේ වරලත් ගණකාධිකාරිගේ ආයතනය. චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණොත් කොහොමද? මතක තියාගන්න. වරලත් ගණකාධිකාරිය බිහි වෙන්න පුතේ ඔයා අතරින් ඈ. එතනට යන්න ඔයාගේ ටාගට් එක තියෙනවා. ඔයාගේ දවල් හීනයක් තියෙන්න ඕනේ පුතේ. දවල් හීනය තමයි අපිව තැනකට අරන් යන්නේ. අපේ හීනයක් තියෙනවා මම මෙතනට යනවා කියලා. ඒ හීනේ තමයි පුතේ අපිව තැනකට අරන් යන්නේ. ඒ හීනෙට යන්න වැඩ කරන්න. මේ ලෝකෙ පුතේ නව නිර්මාණ කරපු මිනිස්සු දැකපු හීනයක් නේ සැබෑ කරගෙන තිබ්බේ නැති දෙයක් නව නිර්මාණයක් කියලා කියන්නේ. සමහරේ නව නිර්මාණය කරද්දී මුළු පිස්සු කියලා බනින්නේ නැති. ඔව් පුතේ. ඒ අලුත් දෙයක් අලුත් විදිහට හිතන එකාට මේ සමාජෙ පිස්සෙක් කියලා බනිනවා. ඒතර තමයි වැරද්ද. නමුත් ඒ හොයාගත්ත දේ ඊට පස්සේ සමාජෙට ගොඩාක් පහසු වෙනවා. හරිද? ඔබේ ඉගෙන ගන්න, හිතන්න, සිහිනයක් තියාගන්න එතනට යනවා කියලා. ඔන්න පොඩි සිහිනයක් වරලත් ගණකාධිකාරීවරු. හරි? එතකොට මේ මම මේ කීපෙ හිටියේ ලෝකෙ ගිණුම් කරන පිළිබඳව පිළිගත් ආයතන තියෙනවා මහාචාර්යවරු ඉන්නවා. ලංකාවේ පිළිගත් ආයතන තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය. මේකෙන් තමයි වරලත් ගණකාධිකාරීන් බිහි කරන්නේ. ඉතින් AT කියලා කියන්නේ ඊට වැඩිය ගොඩාක් පල්ලයක්. AT එකෙන් බිහි කරන්නේ ගිණුම් කරන ශිල්පී. AT පළවෙනි එක්සෑම් එක පාස් වුණාම AT එක්සෑම් තුන පාස් වුණාම චාර්ට් එක එක්සෑම් එක රිලීස් කරනවා එච්චරයි. ඒ සබ්ජෙක්ට් වගේ එක රිලීස් කරනවා. ඒ වර්ධ වෙනවා නේද එතකොට? චාර්ට් උ AT අතර තියෙන වෙනස. පුතේ ඔයා AT දැන්ට කරනවා නම් දැන්ට කරන්න නැත්නම් ඒ ගැටලුවක් නැහැ පුතේ. ඒක මා අනිවාර්ය කරන්නේ නැහැ වාට. AT දැන්ට කරනවා නම් පුතේ ඔයා try කරන්න A level ඉවර වෙද්දී එක්කෝ AT exam දෙකක් ඉවර කරගන්න. එතකොට තුන්වෙනි එක පුතේ ටක් ගාලා A level ඉවර වෙච්ච ගමන් කරන්න පුළුවන්. නැත්නම් A level ඉවර වෙච්ච A level කරන කාලෙම AT තුනම කරගන්නත් පුළුවන් පුතේ. AT exam තුන. AT exam තුන පුතේ කරලා තියෙන අපිට A level වලට පොඩි වාසියක් තියෙනවා සබ්ජෙක්ට් එක ටක් ගාලා ඉගෙන ගන්නවා. නමුත් පුතේ ඒක නොකරයි කියලා ගැටලුවක් නැහැ. හරි? ඒ AT එකේ පුතේ වේගෙන් උගන්නගෙන යනවා. හේතු කියලා දෙන්නේ නැහැ. ටක් ගාලා උගන්න. නමුත් accounts වල A level account ඉන්නේ එහෙම නෙමෙයි පුතේ. හිමින් වෙන දේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්න ඕනේ. හරි. ආයි පාඩමට
වරලක් ගණකාධිකාර ආයතනය කියන්නේ ලංකාවේ ගිණුම් කරන පිළිබඳව පිළිගත් ප්‍රධානම ආයතනය. හරි. අර රූපවාහිනී සංස්ථාව ගාව තියෙන කොළඹ ආයතනය. හරිද? මතක තියාගන්න ගමෙන් ඕගොල්ලෝ වගේ එන කට්ටිය තමයි අද ඒක සමාජිකව වෙලා තියෙන්නේ. වරලක් ගණකාධිකාරීවරු වෙලා තියෙන ඕගොල්ලෝ වගේ කට්ටියම තමයි මතක තියාගන්න. ඔයා දැන්ට යනවායි කියලා. හරි. දැන් ඊට පස්සේ මම කියන්න ඕනේ පිළිගත් මහාචාර්යවරු. හරිද? පිළිගත් මහාචාර්යවරු. ලංකාවෙත් ඉන්නවා පුතේ පිළිගත් මහාචාර්යවරු. හරිද? දැන් ලංකාවේ ගිණුම් කරන පිළිබඳ මහාචාර්යවරු ගොඩක් දැන් ඔයගොල්ලෝ A level paper එක හදන්නේ මහාචාර්ය සමන්ත සේනාරත්නකට. එයාත් මහාචාර්ය. දැන් ජාපුර කැම්පස් එකේ ඊට කලින් පේපර් එක හදුවා අනිත් ජයන්ත ප්‍රනාන්ස. එයාත් දැන් මහාචාර්ය. දැන් මහාචාර්යවරු ගොඩක් ඉන්නවා. හරිද? ලංකාවේ ගිණුම් කරන්නේ පියා විදිහට සලකන්නේ පුතේ වික්‍රමාරච්චි සර් කියලා සර් කෙනෙක්. වික්‍රමාරච්චි තාම ජීවතුන් අතර ඉන්නවා ලංකාවේ. මහාචාර්ය වික්‍රමාරච්චි දැන් වයස දැන් අවුරුදු 90 ගාණක් විතර තාම ජීවතුන් අතර ඉන්නවා පුතේ. එයා තමයි ලංකාවේ ගිණුම් කරන්නේ පියා විදිහට පුතේ අදටත් සලකන්නේ. ජයවර්ධනපුර කැම්පස් එකේ accountancy department එක හදන්නේ එයා. හරිද? මහාචාර්ය වික්‍රමාරච්චි මම එයා පෞද්ගලිකවම අඳුරනවා ඈ. හරිද? පොඩි හිතවත්කමක් තියෙනවා දැන් වයසයි. පුතේ අවංකම පුද්ගලයෝ. අවංකම පුද්ගලයෝ. පුතේ යාගේ අවංකම ගැන පුතේ මම කියන්නේ දේශපාලඥ හොරගම් කරාට ප්‍රශ්න පත්‍ර හදන කට්ටිය හොරු නෙමෙයි. ඒකට හොඳම උදාහරණේ වික්‍රමාරච්චිගේ පුතා 1994 දී A level කරනවා. ඒ කාලේ විෂයන් 4යි. ඒ කාලේ විෂයන් 4යි. පුතේ මේ කතාව පෞද්ගලිකව මම දන්නවා වික්‍රමාරච්චි සර්ගේ නෝනයි මට කියපු කතාවක්. හරිද? ඒ නිසා පුතේ මේක ඇත්තම කතාවක් ඈ. ගොතපු කතාවක් කවෙන් හරි අහලා කියන කතාවක් නෙමෙයි. පුතේ 94 1994 වික්‍රමසිංහ පුතා A level කරනවා. එතකොට 94 වෙනකම්ම accounting ප්‍රශ්න පත්‍රය හදන්නේ මහාචාර්ය වික්‍රමාරච්චි සර්. ඒතර 94 පුතේ යාට පේපර් එක හදන්න බෑනේ. ඒ නිසා පුතේ මහාචාර්ය සර්ගේම සර්ගේ ගෝලෙක් කියලා කියමුකෝ අපි සර්ගේ ගෝලෙක් ඉන්නවා අතුල මානවඩු කියලා සර් කෙනෙක්. ඔයගොල්ලෝ මේ නම අහලා ඇති. හරි ඒ අතුල මානවඩුගේ සර්ගේ ඉගෙන ගත්ත එක්කෙනෙක් තමයි මහාචාර්ය සමන්ත සේනාරත්න කියන්නේ. එයා තමයි දැන් A level paper එක හදන්න ඔයගොල්ලෝ වෙන්නේ නේ. හරි. එතකොට ඒ අතුල මානවඩු සර්ට දෙනවා 94 paper එක හදන්න. ඉතින් paper එකේ paper එක හදන්න මානවඩු සර්නේ. මානවඩු සර් වික්‍රමසර් හදන්න බැරි නිසා මානවඩු සර් කියනවලු ඉතින් මම මේ බය නැතුව කියන්නේ සර් වික්‍රමසර් සර් මාත් මේ සර් මේ අතුල සර් ඇවිල්ලා කියනවා සර් මේකේ මොනවා හරි අඩුපාඩුවක් තිබුණා නම් මට පොඩ්ඩක් කියන්න කියලා. වික්‍රමසර් සර් පේපර් එක බලලවත් නැහැ පුතේ. වික්‍රමසර් සර් පේපර් එක බලලවත් නැහැ. නේ අතුල ආනේ හැදුවේ. තමයි මේව කරන්නේ. ඇයි පුතා එලවල් කරන නිසා. ඒ තරම් අවංක පුද්ගලයෝ පුතේ අවංක පුද්ගලයෝ හොරු නෙමෙයි. අද දේශපාලනඥයන්ට හොරු කියලා බයින්නවනේ ඇත්තනේ. නමුත් එච්චර පුතේ අවංකයි. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ A level ගැන විශ්වාසය තියන්න. මේක තමයි පුතේ තාම මේ A level වල තමයි පුතේ තාම හොරුවක් බොරුවක් වංචාවක් නැතුව පුතේ පහත්ම තැන ඉන්න පුද්ගලයාට ඉහළට වෙන්න පුළුවන් තාම පුතේ මේ උසස් පෙළ විතරයි. A level විතරමයි වෙන කිසිම දැන් ලංකාවේ තාම දූෂණය නෝ එකම තැන මේක. එහෙනම් පුතේ මේ උසස් පෙළ ගැන විශ්වාසය කියලා ඉගෙන ගන්න. මම අර කතාවේදී පේපර් එක බලලවත් නැහැ. ඔයා දන්නවද වික්‍රමාරච්චි පුතාගේ A level රිසර්ච් කොමර්ස් කරේ. ඒ කාලේ විෂයන් 4යි පුතේ. A3යි C1යි. A3යි C1යි. C1 මොනවද? C1 පුතේ accounting නේ. C1 accounting. හරි මම පුතේ මේ බය නැතු මේ කතාව කිව්වේ ඇත්තම කතාවක්. ඒ කියන්නේ පුතේ මේ මිනිස්යාට ගරු කිරීමක් විදියට. ඒ ලංකාවේ අදටත් පුතේ ගිණුම් කරන්නේ පියා විදියට සලකන්නේ මහාචාර්ය වික්‍රමාරච්චි සර්. හරි ඒ ලංකාවේ. හරි මම ඔය කිව්වේ පුතේ අපි ගොඩාක් දේවල් ගියා පුතේ. එතනින් කමන්නේ අපිට ගලමුකෝ පාඩමට. අනවශ්‍ය දේවල් කිව්වේ නෑනේ. මම ගැන කයිවාරුවන්න මෙන්න මං ගැහුවේ. ඔයාලට පුතේ විශේෂ අවශ්‍ය දේවල් ටිකක් මම කිව්වේ. හරි. එතකොට අපි මේ ගිණුම් කරන යන කුමාරද කියන පුතේ ගොඩාක් දුර ගියා.
ගිනුම් කරන්නේ යනු කුමක්ද කියලා අපි ඉගෙන ගන්න යන්නේ. ගිනුම් කරන්නේ යනු කුමක්ද කියන එකට පුතේ ලෝකෙ පිළිගත් නිර්වචනයක් නැහැ. නමුත් ගිනුම් කරණයට පිළිගත් ආයතන තියෙනවා, මහාචාර්යවරු තියෙනවා. ඒගොල්ලා ඉදිරිපත් කරපු පුතේ අදහස් තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරපු නිර්වචන. හරිද? ඇමරිකානු ගිනුම් කරන සංගමයේ ඉදිරිපත් කරපු නිර්වචන මම ටියුට් එකේ දාලා තියෙනවා. ටියුට් එක තියෙන කට්ටිය කියව ගන්න පස්සේ මින් සරේ ටියුට් එක නැත්තම් හිතන්න එපා. ඇයි ඒ? ඔය විභාගෙට අහන්නේ. ඊට පස්සේ මම දීලා තියෙනවා ඇමරිකානු සහතිකලත් පොදු ගණකාධිකාරංගේ ආයතන නිර්වචන. මේ නිර්වචන ටික මම දීලා තියෙනවා. මේ දීලා තියෙනවා. කටපාඩම් කරන්න එපා. ඇයි ඒ? ඔය විභාගෙට අහන්නේ. ඔය පිළිගත් නිර්වචන නෙමෙයි. ඒ ලෝකයේ පිළිගත් මහාචාර්යවරු පිළිගත් ආයතනයේ ගිණුම්කරණය පිළිබඳව ඉදිරිපත් කරපු අදහස් විතරයි ඒවා. ඒගොල්ලන්ගේ අදහස්. ඒක පිළිගත් නිර්වචන නෙමෙයි. හරිද? දැන් ඔයගොල්ලෝ අපේ ටීචර්ස් ගයිඩ් එකේ toy නිර්වචන ටික තියෙනවා. සමහරක් ගුරුවරු වාර විභාග වලට අහනවානේ. ඇමරිකානු ගිණුම්කරන සංගමයේ නිර්වචනය ලියන්න කියලා වාර විභාගෙට. අනේ පිස්සු පුතේ. ඒ මහාන එක වැරදි. ඒක පිළිගත් නිර්වචනයක් නෙමෙයි. ඒලොල් විභාගෙට එහෙම අහන්නේ නැහැ පුතේ. මම දීලා තියෙනවා ඇමරිකානු ගිණුම් කරන සංගමයේ නිර්වචනය දීලා තියෙනවා. ඇමරිකානු සහතිකලත් ගණකාධිකාරතේ නිර්වචනය දීලා තාමත් නිර්වචන ගොඩාක් දෙන්න තිබ්බා. දුන්නට වැඩක් තියනවද? ඔය අහන්නේ නැහැ පුතේ ඒලොල් විභාගෙට. ඔය කඩපාඩම් කරගන්නත් එපා. අනවශ්‍යයිනේ. අනවශ්‍ය දේවල් පාඩම් කරන්න ඕනේ නැහැනේ. නමුත් ටියුට් එකේ තියෙන කට්ටිය දකින්නේ නැති නේද? හරි. ටියුට් එක නැති ළමයිනුත් ඉන්න නිසා මම ඒක පන්ති කියවන්න නැතුව ඉන්නම්කෝ. දැන් ඔය නිර්වචන දෙක කියවන්න කලින් ටියුට් එක තියෙන කට්ටිය කියව ගන්න. නිර්වචන දෙක කියවන්න කලින් මම ඔයගලන්ට ගිණුම් කරන අදහසක් ගොඩනගලා තියනවද නැද්ද දැන්? තියනවා දැන් ගිය බදාදායි අද උදේ දැන් අපි මේ ඉගෙන ගත්ත ටිකේ වැඩක් වෙලක් තියෙන්නේ බෑ. ඒකෙදි මම ඔයගලන්ට ගිණුම් කරන්න පිළිබඳ පොදු අදහසක් මම ඔයගලන්ට ගොඩනගලා තියනවද නැද්ද? තියෙනවා. ඔයගලන් දැන් ඇහුවොත් ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා අදහසක් තියනවද නැද්ද ඔයගලන්ගේ? තියෙනවා. මොකද්ද පුතේ? ගිණුම් කරන ඒකයක් පිළිබඳ මොනව ගන්නද? අපි ගිණුම් කරන එකේ ව්‍යාපාරය නම් ව්‍යාපාරයකට මොනව ගන්නද පුතේ කියන්නේ? තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීමේ කියව. තොරතුරු සපයන්නේ මොකෙන්ද? ගිණුම් කරන්නේ. අද අපි මම ඔයගලන්ට අදහසක් ගොඩ නැගුවානේ. ඒ මගේ අදහසක්ද? නෑ පුතේ. මං හිතලා කියපු එකක් නෙමෙයි ඒක. මං ඔයගලන්ට අදහසක් ගොඩ නැගුවේ ගිණුම් කරන්නේ යනු කුමක්ද කියලා පිළිගත්ත මහාචාර්යවරු ආචාර්ය ඉදිරිපත් කරපු අදහස් වලින්. හරිද? ඒ අදහස් වලින් හරිද? ඔයගොල්ලෝ ටියුට් එක තියෙන ළමයි ගෙදරදී කියව ගන්න. නැත්තම් ඒකට හිතන්න එපා. හරි? පුතේ ඊළඟ සතියේ වෙද්දී නම් ටියුට් එක උමනා වෙයි පුළුවන් කට්ටිය ගන්න පුතේ කොහොම හරි. මට බල කරන්න බෑ මේ ටියුට් එකේ ලියන්න තියෙනවා. හරි? ටියුට් එක තිබ්බනම් තමයි පහසු. හරි අදත් මම ටියුට් එක නැති වුණාට ගැටලුවක් නැති විදිහට උගන්වන්නම් වාට. හරි. එතකොට පුතේ අර ඇමරිකානු සහතිකලත් ගණකාධිකාරංග ආදී නිර්වචන දීලා දෙනවා. පොඩ්ඩක් කියවමු. අනිත් කට්ටිය ටියුට් එක නැති කට්ටිය පොඩ්ඩක් අහගෙන ඉන්න. දැන් මේ අදහස් දෙක කියවන්න කලින් මම ඔයගලන්ට අදහසක් ගොඩනගලා තියෙනවා. ගිණුම් කරන ඒකයක තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීමනේ නේද? බලන්න ඇමරිකානු ගිණුම් කරන සංගමයේ නිර්වචනය. ඇමරිකානු ගිණුම් කරන සංගමයේ නිර්වචනය මේගොල්ලගේ ඇත්තම පුතේ ඒක ඒගොල්ලගේ නිර්වචනය අපිට ඒක අදහසක් විතරයි. ඇයි? එකක් පිළිගන්නේ නැහැ නේ ගිණුම් කරන්නේ කියලා පොදුවේ. ඒ අපි පුතේ මේක කියවන්නේ අපිට අදහසක් ගොඩනගා ගන්න. බලන්න තොරතුරු ප්‍රයෝජන ගන්න ලබන පාර්ශවයන්ට. තොරතුරු ප්‍රයෝජන ගන්න ලබන පාර්ශවයන්ට. විනිශ්චය කිරීමට තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ සහ sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම් කරන්නයි. කවුද ඒ කියන්නේ? ඇමරිකානු ගිණුම් කරන සංගමය. පොදුවේ කියන්නේ මොකද්ද? තොරතුරු ප්‍රයෝජන ගන්න පාර්ශවයන්ට තීරණ ගැනීමට හැකිවන තොරතුරු හැකිවන අයුරින් තොරතුරු හඳුනා ගැනීම මැනීම sannivedanaya කිරීම ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කවුද? ඇමරිකානු ගිණුම් කරන සංගමය. ඒතර ඇමරිකානු සහතිකලත් ගණකාධිකාරංග ආයතනය කියන්නේ මොකද්ද කියලා බලන්න. යටත් පිරිසෙන්වත් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධිද සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය ප්‍රයෝග කරගැනීමෙන් සටහන් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම සහ ඒ ආකාරයේ ක්‍රියාදාමයේ මූල්‍ය ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම් කරනවා. ඒක පුතේ
මම කතා කරලා කියවගෙන ගියා. ඔය අදහස් දෙකේම තව අදහස් ගොඩක් කියවුවත් පුතේ තියෙන්නේ අන්තිමට අර මම කියපු අදහසම තමයි මොකද්ද? තීරණ ගන්න අවශ්‍ය. ඒක ව්‍යාපාරයකම කියන්න බෑ පුතේ. ගිණුම් කරන එක කියන වචන එන්න ඕනේ නේද? තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු මොනවා කිරීමද කියන්නේ? සැපේ. තොරතුරු sannivedanaya කිරීමේ ක්‍රියාවලිය sannivedanaya කිරීම විතරක් නෙමෙයි පුතේ. පුතේ තොරතුරු දෙන්න නම් තොරතුරු මොනවා කිරීම කරන්නත් ඕනේද කියන්නේ? දැන් ලාභය තීරණ ගන්න ඕනේ තොරතුරක් නේ. ලාභය පුතේ නිකන් කියන්න බෑනේ. ලාභය මොනවා කරන්නත් ඕනේද අපි කියන්නේ? ලාභය හොයන්නත් ඕනේ නේද පුතේ? ලාභය අපි ගන්න කරගන්නත් ඕනේ නේද? ඒකත් කරන්නේ ගිණුම් කරණයෙන්ම තමයි. හරි. එහෙනම් පුතේ පිටු අංක 4 ටියුට් එක නැති කට්ටියත් මේක ලියා ගන්න ඕනේ. මෙහෙම තියෙනවා. ඉහත නිර්වචනයන් දෙක අධ්‍යයනය කිරීමෙන් පසුව ගිණුම් කරන යන්නට පොදු නිර්වචනයක් ගොඩනැගිය හැකියි. එහෙනම් පුතේ අපිට ගිණුම් කරණය පිළිබඳව පොදු නිර්වචනයක් ගොඩනගන්න පුළුවන්. හරිද? අපි ගොඩනගමු. හරි. ගිණුම් කරණය යනු කුමක්ද කියලා අහන්නේ. ගිණුම් කරණය යනු කුමක්ද කියලා අහන්නේ. ගිණුම් කරණය යනුවෙන් ඔබට අදහස් වන්නේ මොකක්ද කියලා අහන්නේ පුතේ. ගිණුම් කරණය යනු කුමක්ද කියලා අහන්නේ. අහන්නේ මොකද්ද? ගිණුම් කරණය යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? දැන් අපි ගිණුම් කරණය යනු කුමක්ද කියලා අහුවොත් එහෙම අහන්නේ නැහැ නේ. ගිණුම් කරණය යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද කියලා අහුවොත් අපි දැන් පොඩි අදහසක් ගොඩනගන්න යන්නේ මේ. අදහසක් ගොඩනගන්න යන්නේ. හරි. දැන් පුතේ අපි තීරණ ගන්න නේ තොරතුරු දෙන්නේ. කාටද? කාටද? ව්‍යාපාරයේ හිමිකාරට. පුතේ හිමිකාරය. හරි පුතේ. ඔයා හොඳයි. ඔය දීපෝත්‍රය හොඳයි. හිමිකාරයට. හරි. ව්‍යාපාරයේ තීරණ ගන්න තොරතුරු වනේ හිමිකාරට විතරද? ඇල්මැති පාර්ශවයට. පුතේ කාටද කිව්වා? කවුද තව? ඇල්මැති පාර්ශවයට. ඔව් ඇල්මැති පාර්ශවයද? ඇල්මැති පාර්ශවය කිව්වම මට ඕනේ දැන් අර පල්ලෙන් පුතාගේ වගේ අයිතිකාරය වගේ ඒ වගේ මට කියන්න තව කවුද? අයිතිකාරය එක්කෙනෙක්. තව රාජ්‍ය. සැපයුම් කරනවා. රාජ්‍ය. ඔව් ව්‍යාපාරට පුතේ ණයට භාණ්ඩ සපයන කට්ටිය. තව කලමනාකරුවෝ. තව ව්‍යාපාර ණය දීපු කට්ටිය. ණය සැපයුම් කරුවන්. තව සේවකයෝ. පුතේ මට ඇහුන්නේ නැහැ පුතේ අයිසරක් කියන්න. සේවකයන්. සේවකයෝ. හරියට හරි. සේවකයෝ. මෙන්න මේගොල්ලෝ පුතේ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වනවා. පුතේ මේගොල්ලන්ට අපි ඉස්සර කිව්වේ ඇල්මැති පාර්ශවය. මොකක් ගැන හැම්ම තියෙන කට්ටියද? ව්‍යාපාරය ගැන හැම්ම තියෙන කට්ටිය. ඇල්මැති පාර්ශවය. පුතේ අනාගත ආයෝජක. හරි පුතේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්න කට්ටිය. පුතේ මේගොල්ලෝ ඔක්කොටම අපි කියනවා කවුද කියලා? උනන්දුවක් දක්වන පාර්ශව. උනන්දුවක් දක්වන පාර්ශව. ඉස්සරම අපි කිව්වේ මේගොල්ලන්ට ඇල්මැති පාර්ශව. ඇම්ම මොකක් ගැනද ඇම්ම තියෙන්නේ? ව්‍යාපාරය ගැන. පැහැදිලි කිව්වද? ඇල්මැති පාර්ශව දැන් මේ වචනේ පාවිච්චි කරනවා අඩුයි. වැරදි නෑ. අපි කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මොකටද? මේ මොකටද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා හරිද? මොකක් සම්බන්ධව තීරණ ගන්න? ව්‍යාපාරය. හරි. හරියට හරි ව්‍යාපාරය. උදේ ව්‍යාපාරය කියන වචනෙම කිව්වොත් හරිද? එතන හරිම වචන කියන්නේ ගිණුම් කරන ඒකකයේ පුතේ. ඇයි මේ උනන්දුවක් දක්වන්නේ ව්‍යාපාරය කියන්නේ එකක් විතරයි. හරිද? අපිට එහෙනම් එතන ව්‍යාපාරය කියනට වඩා හොඳ පුතේ ගිණුම් කරන ඒකකයේ කියන එක නේද? ගිණුම් කරන ඒකකයක් පිළිබඳ ගිණුම් කරන ඒකයකට අදාළ මොනවද සපයන්නේ? තොරතුරු. තොරතුරු කියනට වඩා හොඳයි තව ලස්සන කරලා ලියනවා. ලස්සන මේ වචනය ආර්ථිකමය තොරතුරු මොනවද කියලා කියන්නේ?
ආර්ථිකමය තොරතුරු මොනවා කිරීමද පුතේ කියන්නේ? ආර්ථිකමය තොරතුරු සැපයීම විතරද? සැපයීම විතරද? ලාභය කියන්නේ තොරතුරක්. ආර්ථික තොරතුරක් ලාභය කියන්නේ. ලාභය මෙච්චරයි කියලා කියන එක විතරද? ඒතකොට ලාභය මෙච්චරයි කියලා කියන්නේ ලාභය මොනව කරන්න ඕනද පුතේ? හොයන්න ඕනේ. එහෙනම් තොරතුරු සැපයීමේ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියටම අපිට කියන්න පුළුවන් මොකක්ද කියලා පුතේ? ගිණුම් කරන්නේ. එහෙනම් පුතේ ගිණුම් කරන්නේ පිළිබඳව අපිට පොදු අදහසක් දැන් ඔන්න අපි ගොඩනගා ගත්තා. මොකද පුතේ ගිණුම් කරන්නේ පිළිබඳව අපිට තියෙන අදහස එනම් කියන්නේ. මොනවද පුතේ අපිට ගිණුම් කරන්නේ පිළිබඳව අදහසක් ආවා. කාටද? කියන්නේ කාටද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට. මොකටද? තීරණ ගැනීම සඳහා. මොකකට අදාළවද? ගිණුම් කරන එකකට මොනවද? ආර්ථිකමය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය. සමස්ත ක්‍රියාවලියටම අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ගිණුම් කරන. එහෙනම් මේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලාභය කියන තොරතුර කාටද උමනා වෙන්නේ පුතේ? අයිතිකාරයන්ට උමනාවද නැද්ද? රජයට ඕනේද නැද්ද? ඕනේ. අයිතිකාරයන් ලාභය ගැන තොරතුරු ඕනේ. රජයට ඕනේ බදු අය කරන්න. එහෙනම් රජයට අයිතිකාරයන් තීරණ ගන්න ව්‍යාපාර දිගටම කරනවද? මේ ව්‍යාපාරයෙන් කොච්චර බද්දක් ගන්නවද? තීරණ ගැනීම. ගිණුම් කරන එකකට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලට අපි කියන්නේ මොකද්ද? ගිණුම් කරන. එහෙනම් පුතේ ගිණුම් කරන යනු කුමක්ද කියලා වගෙන් අහන්නේ. අන්නේ මොකද්ද විභාගයට අහුවත් අහන්නේ ගිණුම් කරන යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? ඒතර පොඩි අදහසක් අපිට ගොඩ නැගෙනවා. මොකක්ද අදහස? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකයට අදාළ මොනවද? ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. අපිට ගිණුම් කරන්නේ කියලා අපිට අදහසක් ගොඩනගා ගන්න පුළුවන් නේද? එහෙනම් පුතේ අපි පොදු අදහසක් අපි ගොඩනැගුවා. ඒ අදහස ගොඩනැගුවේ පුතේ ඔය ඇමරිකානු ගිණුම් කරන සංගමය ගිණුම් කරන පිළිබඳව පිළිගත්ත මහාචාර්යවරු ඒගොල්ලෝ ඉදිරිපත් කරපු අදහස් වලින් තමයි අපි මේ ගොඩනගා ගත්තේ. කාටද? කියන්න පුතේ. කතා කරමු පුතේ අවුලක් නැහැ. කාටද? ඔයගොල්ලගේ පන්තිය නෙමේ. ඔයගලන්ට කතා කරන්න පුළුවන් ළමයි කීයක් හිටියද? ඒව ලැජ්ජ වෙන්න මොනවත් නැහැ නේ පුතේ. කාටද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට. මොකටද? තීරණ ගැනීම සඳහා මොකට අදාළවද? ගිණුම් කරන එකට අදාළව මොනවද? ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. දැන් අපිට ගිණුම් කරන්නේ කියලා පුතේ ගොඩනගා ගන්න අදහසක්. ඒක පුතේ මේක නිර්වචනය නෙමෙයි අදහසක් ඈ. ඇයි? නිර්වචනයක් නම් පුතේ පොදුවේ පිළිගන්න බෑයි. මේක අදහසක්. එහෙනම් ඔන්න දැන් පොඩි අදහසක් ගොඩනගුණා නේද පුතේ? හරි. දැක්කද දැන් ගිය සතියේ පන්තියට වඩා අද පන්තියට පිටින් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයාටම දැනෙන්නේ නැති නේද පුතේ? ඔන්න ඔකට දැන් පන්තියට එන්න ඕනේ. හැමදාම පන්තියට සහභාගී වෙන එකෙන් ඔයාටම දැනෙන්න ඕනේ රයිට් මං ගිය සතියේ දෙයක් දැන් දන්නවා. මං දෙයක් ඉගෙන ගත්තා කියන එක. ඒකයි පුතේ විය යුතු දේ. හරි. එහෙනම් පුතේ අපි ටියුට් එක නැති කට්ටියක් ලියා ගන්න. ටියුට් එක තියෙන කට්ටිය හතරවෙනි පිටුවේ මේ පුතේ හතරවෙනි පිටියේ මම රූල් හතරක් විතර ඉඳ තියලා තියෙන එතන ලියා ගමු. හරියට හරි පුතේ. කවුද සමෝධිනේ පුතේ? හරි. ඔක තමයි අදහස. දැන් අදහස ඔයගලන්ට තේරෙනවද පුතේ? කලින් ඉගෙන ගත්තා නෙමෙයි දැන් අද මම මේ කරපු දෙයින් ඔයාලට දෙයක් ඔලුවට ආවයි කියලා තේරුණානේ. බය නැතුව එළවලට මහන්සි වෙන්න ඈ. මම කිව්වේ තාම අපිට හොරයක් බොරුවක් වංචාවක් නැතුව හිතවත්කමක් නැතුව ලංකාවේ තැනකට එනවා නම් එකම දේ උසස් පෙළ. මම කිව්වේ ඒ විශ්වාසවත් තියාගන්න. ඒ විශ්වාස තමයි අපිට ගොඩක් වටින්නේ. හරිද? විශ්වාස ගොඩාක් වටිනවා ඈ. ඒ විශ්වාසය තමයි පුතේ අපිට ගොඩාක් වටින්නේ. එතන උසස් පෙළ ගැන විශ්වාසය තියන්න. අනිත් දේවල් ගැන අපිට අද විශ්වාසයක් නැහැ නේ පුතේ. ඒ නිසා ඒ විශ්වාසය ගොඩාක් වටිනවා. එහෙනම් පුතේවා ඒ වල ගැන විශ්වාස තියලා ඉගෙන ගන්න. ඒක පුතේ ලංකාවේ කවදාක්වත් අවභාවිතා වෙන එකක් නැති වෙයි. විශ්වාසය කියන පුතේ ගොඩක් වැදගත්. ඔක මට මතක් වෙන්නේ පුතේ මම ඉස්සෙල්ලාම රිවිෂන් පන්තියක් පටන් ගන්න නුගේගොඩ පුතේ පන්තියක් පටන් ගන්න දවසේ 2000
5 A level රිවිෂන් පාඩ 2005 A level පන්තිය පුතේ මම මුලින් පටන් ගත්තා 2005 A level කරපු ළමයෙකුට දේ පන්ති පටන් ගන්න දැන් මම කැම්පස් යන කාලේ පෝස්ටර් ගහලා හෑන්ඩ් බිල් ගහලා පන්තිය පටන් ගත්තා. දේ ඔයාලා දන්නවද පන්තිට ආවේ ළමයි කීයද කියලා? එක ළමයයි ආවේ. එක ළමයි පන්තියට ආවේ පුතේ. නුගේගොඩ මගේ පන්ති ආරම්භය. ඒත් කවුද ආවේ? මාත් එක්ක පුතේ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ හිටිය දමිත් කියලා යාළුවෙක්. එයාගේ නංගි. හරිද? නංගි කියන්නේ මගේ යාළුකමට ඒත් ආවේ. ඒ ළමයා accounts එපා වෙලා ඉඳලා තියෙන්නේ. හරිද? ඔය හොමගම්පුදේ පනාගොඩ කැම්ප් එක ඉස්සරහා ළමයි පනාගොඩ කැම්ප් එක ඉස්සරහාම ඉන්නේ. හරිද? ඒ ළමයා පුතේ එකල ගෑල් ළමයෙක් පුතේ මාස 4ක් යනකම් ඒ ළමයා විතරයි පන්තියේ පුතේ. ඒ ළමයා පන්තියට ආව කොහොම හරි. ඊට පස්සේ පුතේ පන්ති ළමයි ටික වර්ධනය වුණා. ඊට පස්සේ ප්‍රතිඵල ආපු දවසේ මට කියපු කතාව තමයි අයියේ ඔයා කිව්වයි කිව්ව පන්තියේ පටන් ගන්න දවසේ විශ්වාසය තියාගෙන පන්තියට එන්න. ඒ විශ්වාසෙට කිව්වා මම පන්තියට ආවේ නැත්තම් මං එන්නේ නැහැ කිව්වා. මං විතරක් තනියෙන් ආවේ. ඔයාගේ ඔය විශ්වාසය ඔයා විශ්වාස තියාගන්න කිව්වා. ඒ විශ්වාසෙට කිව්වා මේ පන්ති දිගටම ආවේ. ඒ විශ්වාසෙට පුතේ ළමයට A2යි B1යි කොහොමද කොහෙද B කොළඹ කැම්පස් ගියා. අද මම දැන් පුතේ මක්ක රජයේ අමාත්‍යාංශයක ජොබ් එකක් කරනවා. මගේ FB එකේ ඉන්නවා. අමාත්‍යාංශයේ ජොබ් එකක් කරනවා. හරි එහෙනම් පුතේවත් විශ්වාසය. වත් මේ පන්තිරේ එන්න පුතේ විශ්වාසය මත විශ්වාසය ගොඩක් වටිනවා. හරි විශ්වාස තියාගන්න පුතේ ලංකා උසස් පෙළ ගැන මේ කවුන්ට් පන්තිය ගැන විශ්වාස තියාගන්න පුතේ අපේ ආයතන දෙක සීසුමන ආයතනය පිළියන්දල සොසයිටි ආයතන ගැන විශ්වාස තියාගන්න පුතේ රොටරි කියලා මයි ටිකුත් ඉන්නවා මෙතන හරිද අර ප්‍රධානම ඉන්නේ ආයතන දෙකේන පුතේ විශ්වාස තියන්න පුතේ ආයතන දෙක ගැන ඒ විශ්වාසය හැමම තමයි ඔයගලන්ට පුතේ කවුරු හරි මේ පන්ති වල සහභාගී වෙන්න කිව්වේ ඒ විශ්වාසයක් ඇතුවනේ ඒ විශ්වාසය හැමම තමයි කැම්පස් යන්න ඕනේ කොහොම හරි උපාධියක් තියෙන්න ඕනේ කොහොම හරි එතනට යන්න වැඩ කරන්න හරි එහෙනම් අපි ලියාගමුද පුතේ ටියුට් එක නැති ළමයිනුත් ලියා ගන්නවද පුතේ ටියුට් එක තියෙන ළමයි ටියුට් එකම ලියා ගන්න මෙතන ටියුට් එක නැති ළමයිනුත් ලියා ගන්න ලියාගෙන පස් සම්පූර්ණ කරගන්න ලියන්න මෙහෙමයි ඉන්වර්ට් කම ඇතුළේ ලිව්වත් කමන්නේ අපි අර අදාගත්ත අදහසක් නෙවෙයි කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයකට අදාළ මුන් මග ඇරුන්නේ නේද? මග ඇරුණා ආයි බලන්නකෝ. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා මම වේගෙන් කියුණා කියලා මට හිතුනේ ඒකයි. ගිණුම් කරන ඒකකයකට අදාළ මොනවද පුතේ? ගිණුම් කරන ඒකකට අදාළ මොනවද? ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම් කරණය යනුවෙන් හැඳින්වේ. හරි එහෙනම් පුතේ දැන් ඔයා O level commerce
නොකර හිටියත් කිසිම දෙයක් දැනගෙන නැති වුණත් ගිය සතියේ අදයි පන්තියට සහභාගී වෙන්න නිසා දැන් ඔයාට අවබෝධයක් තියෙනවනේ පුතේ. කවුරු ඇහුවොත් ගිනුම් කරන්නේ යනු කුමක්ද කියලා. ඔයා කියන්නේ එහෙම අහන්න එපා. එහෙම අහන්න පිළිගත් නිර්වචනයක් නැහැ. ඔයා අහන්න ගිනුම් කරන යනුවෙන් මගේ අදහස. ඔබේ අදහසක් විතරනේ පුතේ. හරිද? ගිනුම් කරමින් හොඳ අපි හොඳ අදහසක් ගොඩනගාතු උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකයට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. දැන් පුතේ අපි වෙන වෙන මේ කතා කරනවා. උනන්දුවක් දක්වන පාර්ශ්වය වෙනම කතා කරනවා. ආර්ථිකමය තොරතුරු කතා කරනවා. ගිනුම් කරන ඒකේ කියන වචන නම් මම ගිය සති කතා කරාද නැද්ද? අපි උදේ කතා කරානේ. ගිනුම් කරන ඒකේ කිව්වේ පුද්ගලයෙක්, රජයක්, ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාරයක් හෝ ඕනෑම ක්‍රියාවලියකට අපි ගිනුම් කරන ඒකයක් කිව්වනේ හරි. එහෙනම් පුතේ ගිනුම් කරන පිළිබඳව අදහසක් ගොඩනගුවා නේද? හරි. ඊට පස්සේ පුතේ ටියුට් එකේ තියෙන මාතෘකාව ටියුට් එක නැති කට්ටිය අවුලක් නැහැ. ලියා ගන්න ටියුට් එක නැති කට්ටිය මාතෘකාව ලියා ගන්න ගිනුම් කරන්නේ අරමුණ. ටියුට් එකේ තියෙන කට්ටියක තියෙනවා ටියුට් එකේම ගිනුම් කරන්නේ අරමුණ. ගිනුම් කරන්නේ අරමුණ. ගිනුම් කරන්නේ අරමුණ. ගිනුම් කරන්නේ අරමුණ. හරි. දැන් මේ කතා කරේ මොකද්ද? ගිනුම් කරණය කියන්නේ මොකද්ද කියලා අදහසනේ මේ කතා කරේ. දැන් අපි කතා කරන්නේ ගිනුම් කරන්නේ අරමුණ. මේක අහන්න පුළුවන්. කෙලින්ම අහනවා. හැමදාම අහනවා. හැමදාම ඒක විභාගයට අහනවා. මේ ප්‍රශ්නේ පුතේ හැමදාම අහනවා විභාගෙට. ගිනුම් කරන්නේ අනුන් ඔබට අදහස් වන්නේ කොහොමද? එහෙම නැත්නම් අහන අනිත් ප්‍රශ්නේ ගිනුම් කරන්නේ අරමුණ. ගිනුම් කරන්නේ අරමුණ. මම ඒක පෙන්නන්නම් පුතේ. ටියුට් එක නැති කට්ටිය හිතන්න එපා. ටියුට් එක තියෙන කට්ටිය පොඩ්ඩක් පෙරලා ගන්න. ටියුට් එක තියෙන කට්ටිය පෙරලා ගන්න. පිටු අංක 16 නැති කට්ටිය පුතේ මම කියන්නම් මොකද්ද කියලා. පිටු අංක 16 හරි. පස්වෙනි ප්‍රශ්නේ නෑ පහ නෙමෙයි. පස්වෙනි ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නේ එම් බලන්න පුතේ. මම ඔය පුතේ හැම අවුරුද්දෙම අර කෙටි ප්‍රශ්න 50ක් දෙනවා කියන accounting එක පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ හැම අවුරුද්දෙම ඔය ප්‍රශ්නේ. ඔය පස්වෙනි ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක්. හරිද? පස්වෙනි ප්‍රශ්නේ නෑ හතරවෙනි ප්‍රශ්න 4යි 5යි බලන්නකෝ. නෑ ඕනේ 3යි 4යි 5යි බලන්නකෝ. 3යි 4යි 5යි. ටියුට් එක තියෙන ළමයි බලන්න 3යි 4යි 5යි. තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ. ඕක පුතේ හැමදාම අර ප්‍රශ්න 50න් පළවෙනි ප්‍රශ්නේ. මම ඉතින් පුතේ විභාගයට මෙච්චර කල් ආපු 2006 ඉඳලා ආපු හැමදාම ප්‍රශ්න දාලා නෑ උතන්ට. එහෙම දැම්මොත් මේ ටියුට් එක පුරවන්න පුළුවන් නේ. පුතේ එකම ප්‍රශ්නේනේ. මම ඔය අවුරුදු 2-3ක අහ ප්‍රශ්නයක් දාලා තියෙනවා. අහන්නේ මොකද්ද? ගිනුම් කරන යනුවෙන් අදහස් වෙන්නේ කොහමද? නැත්නම් ගිනුම් කරන්නේ ආරමුණ. ඔය දෙක තමයි අහන්නේ. බලන්න පුතේ පළවෙනි තුන්වෙනි ප්‍රශ්නේ. පහස් දාන කුමන ප්‍රකාශයෙන් ආයතනයේ ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරන්න ලබයිද? ඒක අහන්නේ ගිනුම් කරන්නේ අරමුණ වඩාත් හොඳින් විස්තර කරන්න ලබයිද? හරිද? ඔව් පුතේ ඔව්. කවුද සමෝදි නේද? උත්තරේ හරි පුතේ. පහ බලන්න ගිනුම් කරන්නේ මූලික අරමුණ වනුයේ. බලන්න පුතේ. එකම දේ. 6 වෙනි ප්‍රශ්න බලන්න. පහක් දැක්වෙන කුමන ප්‍රකාශන ආයතනයේ ගිනුම් කරන්නේ කාර්යභාරය වඩාත් හොඳින් විස්තර කරන්න ලබයිද? මේ උත්තර දෙන්නේ පුතේ මේවම තමයි. ටියුට් එක නැති ළමයිනුත් ඉන්නවනේ කියන කට්ටිය ගාව. හරි. එහෙනම් හැමදාම අහන ප්‍රශ්න 50න් පළවෙනි ප්‍රශ්න වලදී ඉගෙන ගත්තේ. තාමනේ අහන්නේ එක්ක ගිනුම් කරන්නේ අනුන් අදහස් ගන්න කොහොමද නැත්නම් ගිනුම් කරන්නේ අරමුණ. දැක්කනේ පුතේ ප්‍රශ්න වල හැමෝම තියෙනවා ගිනුම් කරන්නේ අරමුණ. හරි එහෙනම් ගිනුම් කරන්නේ අරමුණ දැන්. ගිනුම් කරන්නේ ගැන අදහස නෙමෙයි. ගිනුම් කරන්නේ අරමුණ මොකක්ද එහෙනම්? අර තුන්වෙනි ප්‍රශ්නේ තිබ්බේ ඒක තමයි. තුන්වෙනි ප්‍රශ්නේ තිබ්බේ ඒක තමයි ගිනුම් කරන්නේ අරමුණ. ඉතින් ගිනුම් කරණය කියන්නේ තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියමනේ. ගිනුම් කරන්නේ අරමුණ මොකද්ද පුතේ කියන්නේ? ගිනුම් කරන්නේ අරමුණ තමයි. මේ ගිනුම් කරන්නේ ඒකයේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්. තීරණ ගැනීම සඳහා මොනවා කිරීමද? තොරතුරු සංනිවේදනය කිරීම. හරියටම හරි පුතේ. තොරතුරු කියනට වඩා හොඳයි පුතේ. තව වචනයක් දාලා ඉස්සරහට කිව්වනම් ආර්ථිකමය තොරතුරු ආර්ථිකමය තොරතුරු සංනිවේදනය කිරීම.
sannivedanaya කිරීම. ඒක තමයි ගිණුම් කරන්නේ අරමුණ. ඒක තමයි පුතේ ගිණුම් කරන්නේ අරමුණ. පැහැදිලි නේද? ගිණුම් කරන්නේ යනුවෙන් අදහස් වෙන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය යනුවෙන් කිව්වොත් පුතේ මේ විදියට හැකියි අපිට. ගිණුම් කරන්නේ අරමුණ. එක්ක අහන්නේ පුතේ මේක නැත්තම් ගිණුම් කරන්නේ අරමුණ. අරමුණ කියලා හවොත් පුතේ කෙලින්ම කියන්න ඕනේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මොනවා ගන්නද පුතේ? ගිණුම් කරන උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකේ පිළිබඳ තොරතුරු මොනවා කිරීමද? sannivedanය. sannivedanය කිරීම වචනේ ඕනේ. බලන්න උත්තර වල තියෙනම ඒකම තමයි ඈ. හරි. ලියා ගමු දෙක ගිණුම් කරන්නේ අරමුණ. ටියුට් එක නැති කට්ටිය ගිණුම් කරන්නේ අරමුණ කියලා ලියාගෙන ටියුට් එක තියෙන කට්ටිය එතනම ලියන්න. ලියන්න. ගිණුම් කරන්නේ ඒකේ පිළිබඳ ගිණුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ අවශ්‍ය වන්නා වූ අවශ්‍ය වන්නා වූ අවශ්‍ය වන්නා වූ පොන්දි විදිහේ ගිණුම් කරන එකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා එමනේ කිව්වේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආයිබුදේ මගේ අරණ ලියා ගන්න මම මුලින් ඉඳලා කියන්නම් ඒක මගේ අරණ ගිණුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට දිවනේ තීරණ ගැනීම සඳහා චුට්ටක් අය මුලින් කියන්නකෝ. හරි. ගිණුම් කරන ඒකය පිළිබඳ ගිණුම් කරන ඒකය පිළිබඳ කිව්වද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථිකමය තොරතුරු මොනවා කිරීමද පුතේ? sannivedanaya කිරීමයි. sannivedanaya කිරීමයි. sannivedanaya කිරීමයි. sannivedanaya කිරීමයි. sannivedanaya කිරීමයි. sannivedanaya කිරීමයි. හරි. එතකොට පුතේ කියපු ටික තේරුණානේ. අපි අද ඉගෙන ගත්ත පුතේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? මේ ගිණුම්කරණයේ යනු කුමක්ද කියලා අහන්නේ නැහැ නේ පුතේ නේ. ගිණුම්කරණයේ යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද කියලා විභාගයට අහනවා නම් අහන්නේ නේ. ගිණුම්කරණයේ යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? මොකද්ද පුතේ? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මේවා මෙහෙම්ම ඉගෙන ගන්න ඕනේ කියලා මම දැන් විභාග ප්‍රශ්නත් පෙන්වන්නේ ඔයගලන්ට. ඉතින් ඔක්කොම විභාග ප්‍රශ්න මේ උගන්වපුවා මෙහෙම්ම විභාගයට අහනවා. ඉතින් ඔක්කොම ළමයි ගාව ටියුට් නැති නිසා මම මේ ප්‍රශ්න ටික දැම්ම කරන්න නැතුව පොඩ්ඩක් කියන්නම්. හරිද? මේ ඔයගල පුතේ පුළුවන් දැන් මම කියනකම් ඉන්න ඕනේ නැහැ ප්‍රශ්න ටික කරන්න පුතේ. පුළුවන් විදිහට කරන්න. දැන් අද පුළුවන් මේ ප්‍රශ්න ටික කරන්න.
දැන්ට ඔයගලන්ට පුතේ පළවෙනි ප්‍රශ්නේ පුළුවන්, දෙක පුළුවන්, තුන පුළුවන්, හතර පුළුවන්, පහ පුළුවන්. තාම 6 වෙනි ප්‍රශ්නේ බෑ. ගිණුම් කරන ප්‍රභේද දෙක තාම ඉගෙන ගත්තේ නැහැ. මූල ගිණුම් කරන්නේ කලමනාකරන ගිණුම් කරන එක තාම ඒව දන්නේ නැහැ. පුළුවන් විදිහට පුතේ කරන්න අවුලක් නැහැ. ටියුට් එක තියෙන ළමයි. අනිත් කට්ටිය පුතේ තියෙන වෙලාවක දෙමව්පියන්ට පුතේ සල්ලි තියෙන වෙලාවක ටියුට් එක ගන්න. හරිද? පුළුවන් වෙලාවට පහසු වෙලාවක පුතේ ආයතන වලට ඇවිල්ලා ඕන්ලාවක් ගන්න පුළුවන්. නැත්නම් අවිස්සාවෙන් ලබන ළමයිට දෙන්න ගන්න පුළුවන්. පුළුවන් වෙලාවක පුතේ ඔයගොල්ලෝ ගන්න දැන් ලබන සතියේදී පුතේ ටියුට් එක තිබ්බොත් පහසුයි. හරි. මට බල කරන්න බෑ. හරි. එතකොට පුතේ අද ඉගෙන ගත්තා ගිණුම් කරන්නේ යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද කියලා අහුවොත් දැන් අදහසක් තියෙනවා. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන්නේ එක්ලා දාලා ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියක් මොකක්ද කියලා ඉගෙන ගත්තේ. ගිණුම් කරන්නේ කියලානේ. ඊට පස්සේ පුතේ අපෙන් ඇහුවා ගිණුම් කරන්නේ අරමුණ. ගිණුම් කරන්නේ අරමුණ කියලා ඇහුවොත් පුතේ ගිණුම් කරන්නේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ආර්ථිකමය තොරතුරු සංනිවේදනය කිරීම. එහෙනම් පුතේ දැන් ඔයා accounts වලින් ඕන ටික අර ඇමරිකානු සහතිකලත් ගණකාධිකාරී නිර්වචන ඒව පාඩම් කරන්න එපා. දැන්ට ඔයා ඉගෙන ගත්ත දේවල් වලින් මෙන්න මේ ටික දන්නවනම් මට හොඳටම ඇති. ගිය සතියේ අදයි. සාරාංශය මෙච්චරයි. ගිණුම් කරන ඒකය කියන එක දන්නවද? ඔව්. මොකද්ද ගිණුම් කරන ඒකයක් කියන්නේ? පුද්ගලයේ රජයක්, ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනම ක්‍රියාවලියක් ගිණුම් කරන ඒකයක්. පැහැදිලිනේ මතකයිනේ? කටපාඩම්නේ දැන්. ඊට පස්සේ අද ඉගෙන ගත්තා සංකල්පයක්. මොකද්ද පුතේ අද ඉගෙන ගත්ත සංකල්පේ? අද ඉගෙන ගත්ත සංකල්පය මොකද්ද? ගිණුම් කරන ඒකක සංකල්පය. මොකද්ද මේකේ අදහස? ගිණුම් කරන ඒකය එයි අයිතිකරුවන්ගෙන් සහ අනිකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීනයි. හැම දෙයක් දිහාම බලන්නේ අපි කාගේ පැත්තෙන්ද? ව්‍යාපාරේ ව්‍යාපාර පැත්තෙන්. ව්‍යාපාරේ පැත්තෙන් කරලා හොඳයි පුතේ ගිණුම් කරන ඒකයේ පැත්තෙන්. අපිට මෙහෙම වුණොත් කියද හැකි? ව්‍යාපාර එක්ක සංකල්පය කිව්වොත් ව්‍යාපාර එක්ක සංකල්පය කිව්වොත් එතන කෙලින්ම ඒකේ ව්‍යාපාරය දෙනවා. එතකොට අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ දෙන්නේ. දෙවි. සරලව ඒකේ කතාව ගිණුම් කරන ඒකකය ස්වාධීනයි. එහෙම නැත්නම් අපේ ගිණුම් කරන එකේ ව්‍යාපාරය නම් ව්‍යාපාරය ස්වාධීනයි. වෙනම එක්කෙනෙක් හැම දෙයක් දිහාම බලන්නේ කාගේ පැත්තෙන්දද? ව්‍යාපාරේ පැත්තෙන්ද. අයිතිකාරය මොනවා හරි ව්‍යාපාරයට ගෙනත් දැම්මත් අයිතිකාරය වෙනම එක්කෙනෙක් ව්යාපාරය වෙනම එක්කෙනෙක් මේ කවදා හරි ව්‍යාපාරයෙන් අයිතිකාරයට දෙන්න ඕනේ. අයිතිකාරය මොනවා හරි අරන් ගියොත් ඒක අයිතිකාරයට දෙන්න දෙනකින් අඩු කරනවා. බැංකුවෙන් ණයක් ගත්තොත් බැංකුව වෙනම එක්කෙනෙක් ව්‍යාපාරය වෙනම එක්කෙනෙක්. පැහැදිලිද කියමුද? ඒක තමයි ඒක සංකල්පයේ අදහස. අපි ඒතකොට ඒකක සංකල්පය අද ඉගෙන ගත්තා. ඊට පස්සේ ගිණුම් කරණය ගැන අදහසක් ගොඩ නැගුවා. ඒ කියන්නේ ඉබේ ගොඩ නැගුන්නේ නැහැ නේ පුතේනේ. ඊට පස්සේ ගිණුම් කරන්නේ අවස්ථාවේ කතා කරා. පුතේ පළවෙනි පාඩමේ ගණන් හදන්න නෑ. ඊට පස්සේ පුතේ මට කතා කරන්න තියෙන්නේ ආර්ථිකමය තොරතුරු. ඒක අද කතා කරොත් වැඩි. ඒ තාම පුතේ ඔයගොල්ලෝ ආපු accounts වලට මුල් අලුතනේ. හරි. එහෙනම් පුතේ මම ක්‍රමයෙන් වෙලා වැඩි කරන්නම් ගණන් හදන්න පටන් ගත්තාන් පස්සේ පුතේ අපිට පැය දෙක මදි. හරි. තාම පුතේ මේ අහගෙන ඉන්නන තිබ්බේ අද ගණන් හදන්න තිබ්බේ නෑ ඔක්කොම මං කියන දේවල්නේ. ඒ නිසා පුතේ අදට කරපු වැඩ ටික ඇති වාට. ප්‍රමාණයක් තියෙනවනේ. හරි. ඒ නිසා පුතේ මම ක්‍රමයෙන් ඔයගොල්ලෝ වැඩ උරු කරගන්න. අද ටියුරුත් නෑනේ ගොඩක් ළමයිට. මම හිතනවා අද කරපු ටිකෙන් ප්‍රයෝජනවත් වෙනවා. පුතේ ඔයගොල්ලෝගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් පන්ති ඉක්මනට සම්බන්ධ වෙන්න කියලා කියන්න. ඕලෙවල් කොමර්ස් දැනුම වැඩක් නෑ. හරි. අපි හිමින් කරමු. එහෙනම් පුතේ ලබන බදාදත් ආයි 8ට පන්ති පටන් ගන්න පුතේ. 8 8යි 2 8යි 3 වෙද්දි පටන් ගන්න පුතේ. 8යි කාලය විතර නම් ඉන්න එපා. 8 වෙද්දි පුතේ පන්තියට සම්බන්ධ වෙන්න. හරි. ඉතින් අර ඔන්ලයින් එකේ ගොඩාක් එක දිගට ඔයගොල්ලෝ තියාගෙන හිටියාම එපා වෙනවා ඔයගොල්ලන්ට. ඒ නිසා ඊට පස්සේ පුතේ මම දවස් දෙකක් දාලා හරි පන්තිය කරන්න. ඒ නිසා පුතේ අද ඔයගොල්ලන්ට පන්තියට සහභාගී වෙන්න වැඩක් වුණා දෙයක් ඉගෙන ගත්තා කියලා දෙන්නේ නැතිනේ. එහෙනම් පුතේ අදට මම මෙතනින් වැඩ ටික නතර කරන්නම්. ආයි ලබන සතියේ පන්තිය තියෙනවා. ලබන බදාදා උදේ 8ට. හරි. එහෙනම් පුතේ අදට පන්ති ඉවරයි මෙතනින්.